හරි. මේ පින්වතුන් අපි මේ අවුරුද්ද ආරම්භ කරනකොට බුදුරජාණන් වහන්සේගේ ගුණ හිතාගෙන ගුණ මෙනෙහි කරගෙන මේ වැඩසටහන ආරම්භ කරන එක හොඳයි. අපි ගොඩාක් ලෞතර බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරන්න ඕනේ. ඒකට හේතුවක් තියෙනවා. නැත්තම් මාරපාක්ෂික ධර්ම වලට අහු වෙන්න තියෙන ඉඩකඩ හරියට වැඩි වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ හිතන්නේ මෙනෙහි කරන්නේ නැතුව බුදු ගුණ භාවනාවක් කරන්නේ නැතුව චිත්ත ප්‍රසාදයේ හදාගෙන ආරක්ෂාවක් ඇති කරගන්නේ නැතුව පිරිත් ටිකක් කියව ගන්න නැතුව සාමාන්‍ය නිකම් බෙයා විදිහටම භාවනාව කරන්න ගියයින් පස්සේ එක්තරා අවස්ථාවක් වෙනකල් පොඩි චිත්ත සමාධියක් වාගේ දෙයක් හැදෙනවා. එතනින් එහාට යම් අවස්ථාවලදී බොහෝ අයට මාරපාක්ෂික ග්‍රහණ සිද්ධ වෙනවා. මේ පින්වතුන් දැකලා ඇති මේ විශේෂයෙන්ම හොඳට භාවනා කරගෙන හොඳට කටයුතු කරගෙන ගිය අය වෙන වෙන අහවල් වල යන හැටියක් තියෙනවා. ඒ අනාරක්ෂිත ස්වභාවය නිසා ආරක්ෂාවක් නැතිකම බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරන්නේ නැතුව බුදු ගුණ භාවනාවක් කරන්නේ නැත්නම් අනුස්සති භාව බුද්ධානුස්සතියක් වඩන්නේ නැතුව ඒ ගිය ගමන් වල ඒ යන ස්වභාවයන් ඒක සමහරට හාමුදුරුවන්ටත් වෙන්න පුළුවන්. ඒක නිසා මේ අපේ පින්වත් පිරිස නිවන් ගමනක යෙදෙන පිරිසක් හැටියට ඒ වගේම යහපත් ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්ම ප්‍රතිපදාවේ යෙදෙන පිරිසක් හැටියට වහවහාම නිවනටපත් වෙන්න උත්සාහ දරන පිරිසක් හැටියට අපිට ධර්මයේ දේශනා කොට වදාළ තථාගතයන් වහන්සේගේ ගුණ හොඳට මෙනෙහි කරන්න ඕනේ. ඒක බුදු ගුණ භාවනාවක් හැටියට වඩන්න ඕනේ. අනිත් එක තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ මනසිකාරයේ සිද්ධ කරනකොට යහපත් හිත් ඇත්තා වූ දෙවි දේවතා වූ යහපත් සිත් ඇත්තා වූ බ්‍රහ්ම රාජවරු පවා උදව් උපකාර කරනවා. හැබැයි මේ දෙවි දේවතාවන්ගෙන් උදව් ලබා ගන්නට අපේක්ෂාවෙන් බ්‍රහ්මයන්ගෙන් උදව් ලබා ගන්නට අපේක්ෂාවෙන්ම නෙවෙයි බුදු ගුණ වඩන්න ඕන වෙන්නේ. අපේ ශ්‍රද්ධාව ජනිත කරගෙන ශ්‍රද්ධාව ආරක්ෂා කර ගන්නටයි. හැබැයි අනිත් එක අතිරේක ධර්මයක් තමයි අතිරේක ප්‍රතිඵලයක් තමයි මේ ඔය යම් අවස්ථාවලදී යහපත් දෙවි දේවතාවයවල උදව්පකාර කිරීම. ඒක නිසා කියනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා. ධර්මයේ හැසිරෙන්න ධර්මයෙන්ම ආරක්ෂාවටපත් වෙනවා. ධර්මයෙන්ම ආරක්ෂා වෙනවා. ධර්මයෙන්ම රැකිනවා කියලා. අපිට ධර්මයෙන්ම රැකින්නා වූ ගුණයක් ධර්මයෙන් රැකෙන ශක්තියක් අපේ ගාව තියෙන්න ඕනේ. ඒක නිසා බුදු ගුණ භාවනාව හරිය වටිනවා. ඒ බුදු ගුණ භාවනාව වඩනකොට වඩන විදියකුත් තියෙනවා. අපි මේ කතාව මේ විදිහට කියන්න හේතුව ඉස්සෙස්සර වෙලාම මේ දැන් අපි 2020 ජනවාරි මාසයේ ඉන්නේ. ඒ ජනවාරි මාසේ අපි මේ අවුරුද්දේ අපේ මේ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙලා කටයුතු කරන පින්වතුන් සෑම දිනාම ඒ ගිය වතාවලට වඩා පහුගිය අවුරුදු වලට වඩා වැඩියෙන් තව ටිකක් ඉස්සරහට යන්න උත්සාහ කරන්න ඕනේ ධර්ම දැනුමින් ධර්ම ඉගෙන ගැනීමෙන් භාවනාවෙන් කැපවීමෙන් ගොඩක් ඉස්සරහට යන්න අදිෂ්ඨානයක් තබා ගන්න ඕනේ. ඉතින් ගිය අවුරුද්දේ ජනවාරි මාසෙන් ආරම්භ කරලා ඊට පස්සේ අපි නොවැම්බර් මාසේ මහත් ජනවාරි මට මතක හැටියට ගිය අවුරුද්දේ ජනවාරි මාසේ වැඩසටහන් දෙකක් කරා කියලා. මුල එකයි අග එකයි මතකද දන්නේ? වැඩසටහන් දෙකක් කරා. එහෙම පටන් ගත්තේ ඉතින් අපි ගිය අවුරුද්දේ යන්තරන් දුරකට ඉතින් කටයුතු කරගෙන ආවා. දැන් අපි නාම රූප ධර්ම හඳුනා ගැනීම ප්‍රායෝගික වේවා ක්‍රියාත්මක කිරීම ඒ ධර්ම අපි කොහොමද හසු කරගන්නේ කියලා තේරුම් ගැනීම හැම එකක්ම පැහැදිලි වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ගුණ සජ්ජායනා කළාම ගුණ මෙනෙහි කරාම බුදු ගුණ භාවනා වැඩුවා. බුදුරජාණන් වහන්සේට බුද්ධ කියලා කියන්නේ ඇයි?
තමන් අවබෝධ එක අර්ථය දෙනවා තමන් අවබෝධ කරගත්ත ධර්මයේ අනිත්‍යයට අවබෝධ කරායි කියන නිසා කියලා. මේ බුදුරජාණන් වහන්සේට බුද්ධ කියලා කියන්නේ කුමක්ද කියලා මේ විදිහට කියලා තියෙනවා. ඇයි බුදුරජාණන් වහන්සේට මේ විදිහට කියන්නේ කියලා. අපි අද එතනින් පටන් ගන්නවා. එහෙම හොඳයි නේද? ඒ නිසා අද මේ පින්වතුන්ට මම විශේෂ කාරණයක් මේ කියලා දෙන්න යන්නේ. ඒ නිසා මේ සියලු දෙනාටම අද මේ ලෞතර තථාගතයන් වහන්සේගේ බුද්ධ කියන වචනේ ඒ වචනේ බුදුරජාණන් වහන්සේට පාවිච්චි කරන්න ලැබුණේ ඇයි කුමක් නිසාද බුදුරජාණන් වහන්සේට ඒ දේ කියන්නේ කියලා අපි මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ආශ්‍රයෙන් දැනගන්න. කවුරක් කියන ඒවා නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ආශ්‍රයෙන් දැනගනිමු ඇයි තථාගතයන් වහන්සේට බුද්ධ කියලා කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේට බුද්ධ කියලා කියන්නේ ඇයි කියන්නේ අපි දැනගන්න ඉපායි. තැනක තියෙනවා ගාථාවක් මට ඒක තමයි. ඒක තියෙනවා. මෙතන එකක් තියෙනවා ඒකත් කියන්නම්. බුද්ධෝති බුදුරජාණන් වහන්සේ යන වචනේ බුද්ධ කියන්නේ කේනට්ඨේන බුද්ධෝ මොන අර්ථයක් නිසා මොන තේරුමක් නිසා මොන කාරණයක් නිසාද බුද්ධ කියලා කියන්නේ. කේනට්ඨේන බුද්ධෝ ප්‍රශ්නයක් තියෙනවා. මේක ලියන්නද? මේකේ තේරුම තමයි කේනට්ඨේන බුද්ධෝ මොන කාරණයක් නිසාද බුද්ධ කියලා කියන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට උන්වහන්සේ දේශනා කළා පිරිනිවන් පාන්න කිට්ටුව මහණෙනි මම ඔබලාට දේශනා කරන ලද ධර්මයයි පණවන ලද විනයයි දෙක දේශනා කරන ලද ධර්ම කොටාසයයි ධර්ම කාණ්ඩයයි පණවන ලද විනය ටිකයි සියල්ලක්ම මාගේ ඇවෑමෙන් මම පිරිනවන් පෑවාට පසු ඔබලාට තථාගතයන් වහන්සේගේ බුද්ධ කෘත්‍ය සිද්ධ කරනවා කියලා කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ කායිකව වැඩ හිටියත් උන්වහන්සේ කරන්නේ මොකද්ද? ධර්ම දේශනා කරන එකනේ. උන්වහන්සේ දේශනා කරපු දේවලුත් දේශනා කරනවා, අලුතෙනුත් දේශනා කරනවා. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය උන්වහන්සේ පිරිනුවම් පෑවාට පස්සේ ලෝකයට පිහිටලා තියෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේ නැහැ කියලා කනගාටු වෙන්න දෙයක් නැහැ. මොකද්ද කරන්න තියෙන්නේ? මම විසින් දේශනා කරන ලද ධර්මයම තමයි ඔබලාට ශාස්ත්‍රීය කෘත්‍ය සිද්ධ කරන්න කියලා. එහෙම දේශනා කරන්නේ නේද? අන්න ඒක නිසා අපි වෙන වෙන පැතිවල නෙවෙයි යන්න ඕනේ. වෙන වෙන පැතිවල නෙවෙයි ධර්මයේ හොයන්න ඕනේ වෙන්නේ. ප්‍රායෝගිකව සිහිය නුවණ විහිදුවලා ධර්මයේ දැකීම ස්කන්ධ ආදී ධර්මයන් දැකීම කරන්න ඕනේ අප තුල තමයි. අප තුල තමයි ධර්මයේ හොයන්න ඕනේ. ඒක ප්‍රායෝගිකයි. නමුත් දේශනා කරන ලද ධර්මයක් කොට්ඨාසයක් තියෙනවනේ. දැන් දේශනා කරන ලද ධර්ම කොට්ඨාසය ඉතින් අපි ශ්‍රුතමේ වශයෙන් අනිත් ස්වාමීන් වහන්සේලාගේ પરම්පරාන් ආපු ටික ආරක්ෂා කරේ. ඒ ටිකනේ අපි දැනගන්න ඕනේ. ඒ අනුසාරේනේ අපි බලන්නේ අපේ ජීවිතය දිහා. නැතුව අපිම හොයාගත්ත මේ බණ ටිකක් අපේ ඇස්සේ නෑනේ. නේද? දැන් අපි අපේ ජීවිතය හිසේ පටන් පාදාන්තයේ දක්වාම සිත, කය, වචනය හැම දෙයක්ම බලන්නේ අර දේශනා කරන ලද ධර්මයට අනුකූලවයි.
ඒක නිසා ශාස්ත්‍රුන් වහන්සේ හැටියට මඟ පෙන්වන්නා වූ අපේ ජීවිතය තුළ බලන්ට උගන්වන විදිය ධර්ම විදිය මානසිකාර විදිය අර දේශනාවේ තිබෙනවා. ඒ තමයි තථාගතයන් වහන්සේ. ඒක නිසා අපි මේ ප්‍රායෝගික ධර්මය මේ උතුම් ධර්මය අපිට නිවන් පිණිස පවතින ධර්මය ප්‍රතිපදාවට වැටෙන්න අපි යනවා නම් අපි කරන්න ඕන වෙන්නේ ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඊළඟට සරියුත් මුගලන් ස්වාමීන් වහන්සේලාගේ පරම්පරාවේ ගෝලබාලයෝ ආනන්ද ස්වාමීන් වහන්සේගේ පරම්පරාවේ ආපු ගෝලබාලයෝ ඒ සියලු දෙනා වහන්සේම ආරක්ෂා කරගෙන ඉතින් මේ දිගට පවත්වාගෙන රැකගෙන ආපු ධර්මයේ ඒකේ අනුසාරයෙන් ඕනේ අපි එතන තමයි තථාගත ධර්මයේ තියෙන්නේ. එතන තමයි ශාස්ත්‍රුන් වහන්සේ ඉන්නවා කියන්නේ. එතන ඒ විදිහට බලන්න ඕන මේ වෙන ඔය හන්දියක් ගානේ කඩපිලක් ගානේ අහුවෙන මේ වගේ කතා මේ පද කෑලි මේ අල්ලගෙන නෙවෙයි අපි ධර්මයේ හොයන්න ඕනේ. නේද? ඒක නිසා අපි ඍජුවෙන්න ඕන. මොකට අනුවද අපි බලන්න ඕන වෙන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුරු හරි කොහේ හරි යම්කිසි ප්‍රකාශනයක් කරොත් එහෙම මහණෙනි ඒක අයින් කරන්නත් එපා, බාර ගන්නත් එපා. ඇවිල්ලා බලන්න මේ තථාගතයන් වහන්සේගේ දේශිත ධර්මයට අනුව ගලපලා බලන්න. ගලපලා බලලා ගලපෙන්නේ නැත්නම් එහෙම මේක උන්වහන්සේගේ දේශනාවක් නෙවෙයි කියලා අහකට දාන්නේ කියලා අහකට උපේක්ෂාවෙන් අහකලා දාන්න. ඒකනේ කරන්න තියෙන්නේ. ඒක නිසා දැන් මෙතන බලන්න කේන බුද්ධ කුමන අර්ථයක් නිසාද බුද්ධ කියලා කියන්නේ කියලා කියනවා. ඒකට උන්වහන්සේ එකක් තියෙනවා බුද්ධිතා සච්චානීති බුද්ධෝ. බුද්ධිතා සච්චානීති බුද්ධෝ. චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගත්ත නිසා බුද්ධ කියලා කියනවා. චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගත්ත නිසා බුද්ධ කියලා කියනවා. දැන් මේ ප්‍රශ්නේනේ මේක. උත්තර එකක් තමයි බුද්ධිතා සච්චානීති බුද්ධෝ. චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගත්ත නිසා බුද්ධ කියලා කියනවා. ඒ තමන් වහන්සේ අවබෝධ කරගත්ත සත්‍ය තමන් වහන්සේ විසින් අවබෝධ කරගත්ත සත්‍ය අනිත් අයට අවබෝධ කරවූ නිසා බුද්ධ කියලා කියනවා. ඒක අර්ථයක් තමයි මොකද්ද? බුද්ධ කියලා කියන්නේ ඇයි? චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගත්ත නිසා බුද්ධ කියලා කියනවා. අනිත් කාරණේ තමයි ඒ අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍ය ධර්මයන් අනිත් අයට දේශනා මාර්ගයෙන් අවබෝධ කර වූ නිසා බුද්ධ කියලා කියනවා. අනිත් එක තමයි සබ්බඤ්ඤුතාය බුද්ධෝ. සබ්බඤ්ඤුතාය බුද්ධෝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අතීතය අනාගතය වර්තමානයේ කියනා වූ කාලත්‍රයටම සම්බන්ධ සියලුම ධර්මයන් දකින මෙනෙහි කර මාත්‍රයෙන් පෙනෙන සියල්ල දකින්නා වූ නුවණින් සමන්නාගත බවට ඒසිකට කියන එක මොකද්ද? ඒකට කියනවා සරුවච්චතා ඥානය. සබ්බඤ්ඤුතාය බුද්ධෝ. සරුවච්චතා ඥානය ලබාගත් නිසා ඇති කරගත් නිසා බුද්ධ කියලා කියනවා. කරුණු කීයක් කිව්වද දැන්? එකක් මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගත්ත නිසා බුද්ධිතා සත්‍යානීති බුදු. ඒ අවබෝධ කරගත්ත ධර්මයේ ලෝකයාට දේශනා කර වූ නිසා අවබෝධ කර වූ නිසා බුද්ධ කියලා කියනවා. අනිත් එක තමයි සබ්බඤ්ඤුතාය බුද්ධ සර්වචතා ඥාන සියල්ල දක්නා නිසා බුද්ධයි. සබ්බ දස්සාවිතාය බුද්ධෝ සියලුම දේවල් දකින නිසා බුද්ධ කියලා කියනවා. සබ්බඤ්ඤුතාය බුද්ධෝ සබ්බ දස්සාවිතාය බුද්ධෝ සියලු දේවල් දකින බැවින් දකින ශක්තිය තියෙන බැවින්
ලෞතර බුදුරජාණන් වහන්සේට බුද්ධ කියලා කියනවා. තව එකක් තිබෙනවා. ඒකට කියනවා අනඤ්ඤ නෙය්‍යතාය බුද්ධෝ කියලා. අනඤ්ඤ නෙය්‍යතාය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට ධර්ම තේරුම් ගන්නට කාගේවත් උදව් කරන්න අවශ්‍ය නැහැ. කවුරුවත් මේ විදිහට කිව්වයි කියලා එහෙම තේරුම් ගන්න කියන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි සමහර අවස්ථාවලදී මෙහෙම තියෙනවා. ඒකත් කියන්න ඕනේ. එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ බුදු වෙලා සති කීපයක් යනකොට කාටද මේ ගාම්භීර වූ ධර්මය දේශනා කරන්නේ කියලා උන්වහන්සේ මේ හොයලා බලනවා. එතකොට කල්පනා වෙනවා ආලාර කාලාම උද්දකරාම පුත්ත කියනා වූ දෙන්න තමයි මේකට ගැළපෙන්නේ කියලා. මේ ධර්මයේ තේරුම් ගන්නට සුදුසු ගාම්භීර ස්වභාවයක් හිතක් තිබෙන්නේ සියුම් හිතක් තිබෙන්නේ දෙන්නටයි කියලා දෙන්න තෝරගන්න. ආලාර කාලාම ගැන හිතනකොට ඒ වෙලාවේදීම දෙවියෙක් ඇවිල්ලා කියනවා ස්වාමීනි මේ එයා ගිය සතියේ මිය පරලෝකියයි කියලා. දැන් සතියක් වෙනවා කියලා. ආලාර කාලාම නැති වෙලා දැන් සතියක් වෙනවා කියලා කියනවා. ඊට පස්සේ උන්වහන්සේ හිතනවා ආලාර කාලාමට බොහෝම වටිනා අවස්ථාවක් මගහැරී ගියානේ කියලා උන්වහන්සේට කල්පනා වෙනවා. ඊට පස්සේ හිතනවා උද්දකරාම පුත්ත ගැන. උද්දකරාම පුත්ත ගැන හිතනකොට ඊට පස්සේ දෙවියෝ ඒ වෙලාවෙත් ඇවිල්ලා කියනවා ස්වාමීනි ඉරයක් අන්තරවුණයි කියලා. උද්දකරාම පුත්ත. එතකොට බුදුරජාණන් වහන්සේට කවුද මේක කිව්වේ? දෙවිවරු. ඒ විතරක් නෙවෙයි. උන්වහන්සේ අනිත් අය කියපු එකම බලාගත්තේ නැහැ. උන්වහන්සේ දෙවියෝ මට කිව්වා මේක කියලා ඒ කියපු වචනේම විශ්වාස කරලා නෙමෙයි කරේ. උන්වහන්සේත් බැලුවා මේ කියන කතාව කොහොමද කියලා. ඊට පස්සේ උන්වහන්සේ කියන දෙවිවරුත් මට ඇවිල්ලා කිව්වා මමත් දැනගත්තා. නැත්තම් මොකද වෙන්නේ? එතකොට දෙවියන්ගේ වචනේ විශ්වාස කරලා නේද ඔය කියන්නේ? නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්සේ කාලෙකදී දෙවිවරුත් මට ඇවිල්ලා කිව්වා මමත් ඒ වෙලාවේදී නුවණ විහිදුවලා බලනකොට උන්වහන්සේ පේනුණා ඊට කලින් දා ඒ කෙනෙක් ඊට පහුගිය සතියේ එක්කෙනෙක් දෙන්න අභාව ප්‍රාප්ත වෙලා. ඒ අවස්ථා දෙකේදීම උන්වහන්සේට හිතුණා මේ දෙන්නට හරි වාසනාවන්ත භාග්‍යවන්ත අවස්ථාවක් මගහැරී ගියා නේද කියලා කල්පනා වුණා. ඒක නිසා අනිත් එක හිතන්න ඕනේ දෙවිවරු කියනවා සමහර අවස්ථාවලදී ඇවිල්ලා. එහෙම කිව්වට ඒ දෙවිවරුන්ගේ වචනේම පිළි අරගෙන ඒකම බාර අරගෙන ඒ අනුසාරයෙන්ම උන්වහන්සේ කාරණා කියන්නේ නැහැ. උන්වහන්සේ ඊට පස්සේ බලනවා මේ කාරණය ඇත්තද කියලා උන්වහන්සේගේ නුවණින් බලනවා. එහෙම තමයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒක නිසා සබ්බ දස්සාවිතාය කියලා කියන්නේ සියලු දේවල් උන්වහන්සේට පේනවා. අනිත් එක අනඤ්ඤ නෙය්‍යතාය බුද්ධෝ බුදුරජාණන් වහන්සේට කාරණයක් වටහා ගැනීමට ධර්මයේ තේරුම් ගැනීමට වෙන කෙනෙකුගේ දේශනාවක් වෙන කෙනෙකුගේ මඟ පෙන්වීමක් අවශ්‍ය කරන්නේ නැහැ. විසවිතාය බුද්ධෝ නොඑක ආකාරයේ ගුණ ස්වභාවයන් පැතිරෙන නිසා පුතුලව තියෙන නිසා උන්වහන්සේට කියනවා බුද්ධ කියලා. අනිත් කාරණේ තමයි කීනාසව සංඛාතේන බුද්ධෝ සියලුම ක්ලේශ ධර්මයන් උන්වහන්සේ ඡේ කරපු නිසා ක්ෂීනාශ්‍රව සංඛය නැති කර ආශ්‍රව ධර්මයන් නැති කරපු කෙනෙක් නිසා බුදුරජාණන් වහන්සේට බුද්ධ කියලා කියනවා. දැන් කීයක් කිව්වද? කියන්න බලන්න. බුද්ධිතා සච්චානීති බුද්ධෝ
චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගත්ත නිසා බුද්ධයි. බෝධේතා පජායාති බුද්ධෝ අන් අයට ඒ ධර්මය අවබෝධ කර වූ නිසා බුද්ධයි. සබ්බඤුතාය බුද්ධෝ ਸਰවචතා ඥානෙ සමන්නාගත වෙන නිසා බුද්ධයි. සබ්බ දස්සාවිතාය බුද්ධෝ සියලු ධර්මයන් දකින නිසා බුද්ධයි. අනන්‍ය නීයතාය බුද්ධෝ වෙන කෙනෙකුගේ උදව්වක් උපකාරයක් අවශ්‍ය නැහැ උන්වහන්සේට. එහෙම කරන්න බැරි නිසා බුද්ධයි. යන් කීයද? විසවිතාය බුද්ධෝ නොඑකාකාරී ගුණධාරී ස්වභාවය නිසා බුද්ධයි. කීනාසව සංඛාතේන බුද්ධෝ සීනාසරයන් වහන්සේ නමක් වන නිසා බුද්ධයි. ඊළඟට කියනවා දැන් කීයද? විසවිතාය බුද්ධෝ නිරුපලේප සංඛාතේන බුද්ධෝ නිරුපලේප සංඛාතේන බුද්ධෝ කියලා කියන්නේ උන්වහන්සේ මේගේ හිත ඇලෙන ගතියෙන් යුක්ත නොවන නිසා බුද්ධයි. අන්න හොඳ එකක්. අනිත් ඒවාත් හොඳයි. නිරුපලේප සංඛාතේන බුද්ධෝ බුදුරජාණන් වහන්සේගේ හිත ස්ටිකි නෑ. ඇලෙන ගතිය නෑ. කිසි ගිය තැනක ඇලෙන්නේ නැහැ. බැලූ දේ ඇලෙන්නේ නැහැ. ඇසූ දේ ඇලෙන්නේ නැහැ. ඒක නිසා ඇලෙන ගතිය නැති නිසා නිරුපලේප සංඛාත ලේපයි කියලා කියන්නේ මොකද්ද? ඇලෙන ගතියනේ. ස්ටිකි ගතියනේ, ගම් ගතියනේ, මැලියම් ගතියනේ. ඒ නිරුපලේප සංඛාතේන බුද්ධ කියලා කියන්නේ උන්වහන්සේට ඇලෙන ගතිය නැහැ. ඇලෙන ගතිය කියලා කියන්නේ මොකද්ද? මොන ධර්මයේද ඇලෙන ගතිය තියෙන්නේ? තණ්හාව කියන එක කියන්නේ. ඒක නිසා තණ්හාව නම් වූ ඇලෙන ගතියක් උන්වහන්සේගේ හිතේ නැති නිසා බුද්ධයි. බුදුරජාණන් වහන්සේ විතරාගෝති බුද්ධෝ. හැබැයි විතරාගී බව නිසා රාගයක් නැති නිසා බුද්ධ තමයි. හැබැයි නිකම්ම නෙවෙයි. ඒකාන්ත විතරාගෝති බුද්ධෝ. ඒකාන්තයෙන්ම ලෞතර බුදුරජාණන් වහන්සේ විතරාගී රාගී ස්වභාවයක් නැහැ. හිතන දෙයක් ගැන ඇලීමක් බැඳීමක් ඒ වගේම හිතන දේවල් පිළිබඳව වින්දනය කිරීමක් උන්වහන්සේට නැහැ. කතාවක් කරාද කතාවක් කරායින් පස්සේ කතාවේ වින්දනය කරනවා. එහෙම ගතියක් උන්වහන්සේට නැහැ. ඊළඟට මොකක් හරි ගමනක් ගියාන් පස්සේ විහිළු තහළු කරලා වින්දනයක් කරන එහෙම ගතියක් උන්වහන්සේට නැහැ. මේ කරන දේවල්, බලන දේවල්, අහන දේවල් පිළිබඳව, හිතන දේවල් පිළිබඳව උන්වහන්සේ නිකන් වින්දනය කර අහන්නේ නැහැ, වින්දනය කර බලන්නේ නැහැ, වින්දනය කර ආහාර ගන්න නැහැ. ඒ කියන්නේ රාගය. එහෙම ගතියක් උන්වහන්සේට නැහැ. ඒක නිසා ඒකාන්තයෙන්ම විතරාගෝති බුද්ධෝ විතරාගයේ ස්වභාවය නිසා බුද්ධයි. ඒකාන්ත විිත දෝෂෝති බුද්ධෝ ඒකාන්තෙම දකින්න දේවල් පිළිබඳව ගැටීමක්, තැලීමක්, ඒ වගේම පීඩා විඳීමක් මොකක්වත් නැති නිසා උන්වහන්සේ බුද්ධයි. ද්වේෂයක් නැති නිසා ගැටීමක්, තෙරපීමක්, තැවීමක්, දැවීමක් උන්වහන්සේට නැති නිසා බුද්ධයි. කවදාකවත් බුදුරජාණන් වහන්සේ කිසිම ආරම්මණයක මුලාවකටපත් වෙන්නේ නැහැ. ඒක නිසා බුද්ධයි. ඒකාන්ත වීත මොහෝති බුද්ධෝ. ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ වීත මොහි. මේ වචන එහෙට මෙහෙට කඩන්න හොඳ නැහැ. කඩලා එක තැනකට එක කෑල්ලකට එක අර්ථයක් තව කෑල්ලකට තව අර්ථයක් එහෙම දාන්න හොඳ නැහැ. මේ වීත මෝහ කියලා කියන්නේ දැන් වී කියන එක කඩනවා මේක තමෝ කියලා වෙනම කඩනවා. එහෙම කඩන්න හොඳ නැහැ. වීත මෝහ වී කියලා කියන්නේ හාල් වී තමෝ කියලා කියන්නේ අන්ධකාර ඔය වගේ මහා දාන්න යන්න හොඳ නැහැ. ඒ කියන්නේ ධර්මයේ විකෘති කරනවා කියන එකයි. ඒ ධර්මයේ විකෘති කිරීමෙන් ධර්මයේ විකෘති වෙලා එන අදහසින් ඒවා අපි අයින් වෙන්න ඕනේ. ධර්මයේ විකෘති කරනවා කියලා කියන්නේ අපි පොට වරද්ද ගන්නවා කියන එකයි. ඒව මෙහෙම කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ මට නම් හිතෙනවා කියලා. එතකොට එහෙම කිව්වම හරියි. එතකොට සේෆ්. එතකොට ශ්‍රාවකයා දන්නවනේ මෙයා කොහේ යන්න ඕනේ එක්කෙනෙක්ද කියලා.
අල්ලි දිනුනොත් අංගොඩ ගිහිල්ලා දායි නැත්තම් එහි ඉඳරි. මේ ඒක නිසා මේ බුදුරජාණන් ඒකාන්ත වීත රාගෝති බුද්ධෝ ඒකාන්ත වීත දෝසෝති බුද්ධෝ ඒකාන්ත වීත මෝහෝති බුද්ධෝ ඒකාන්ත නික්ඛිලේස බුද්ධෝ නික්ඛිලේසෝති බුද්ධෝ ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ කෙලෙස් නැති කෙනෙක්. මේක තේරුණාද? මේ ටික ලියාගත්තද? මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ මේ උන්වහන්සේලා ආර්යයන් වහන්සේලා බොහෝම පරිස්සමින් ඒවා එහෙට මෙහෙට කරන්නේ නැතුව ඒ ධර්මයේ විකෘති කරන්නේ නැතුව උන්වහන්සේලා පරිස්සමෙන් මේ ධර්මයේ ලෝකයාට සසර දුකින් මිදී යාම සඳහා ධර්ම ඖෂධයක් හැටියට ඒ වගේම ධර්ම හිණිමගක් හැටියට ධර්ම සේතුවක් හැටියට තමයි මේක දේශනා කරලා තිනේ. ඒකේ එක එක අඬු කෑලි කැඩුවොත් එහෙම ඒකේ වෙන්නේ තියෙන ශක්තිය අපි නැති කරලා දුර්වල කරලා අපායগামী වෙන තත්ත්වයටපත් වෙනවා. දැන් මේ පින්වතුන් දන්නවනේ මේ මොකද සිංහලෙන් කාර්යය කියලා කියන්නේ? කාර්යය කියලා කියන්නේ කාර්යයක් කරනවා වැඩ කාර්යය කියලා කියන්නේ වැඩක්. ඒකට කියනවා මොකද්ද? අපි කියනවා රජේ වැඩට කියන මොකද්ද? රාජ්‍ය රාජකාරී. රජේ වැඩ කරනවාට කියනවා රාජකාරී. කාර්ය මොකක්ද ඒකට කියන්නේ? කටයුත්තනේ. රාජකාරී කියන්නේ රාජ්‍ය කාර්ය. අනිත් එක තියෙනවා දේව කාර්ය. තව මොකක් හරි කියන්න බල කාර්ය. රාජකාරිය දේවකාරිය දේවකාරිය කියලා එකක් තියෙනව නේද? නෑ දේවකාරිය කියලා එකක් තියෙනවා. රාජකාරිය කියලා තියෙනවා. දෙවියන්ට අපි මොකටද සේවය කරන්නේ? ඈ? කාර්යයේ අධිපතිය නේද? අධිකාරිය කියලා කියන්නේ වැඩ තව එකක් තියෙනවා. ඈ? බහුකාරිය කියලා කියනවා නේද? ඒ කියන්නේ ගොඩාක් වැඩ කියන එකනේ. දැන් කවුරු හරි මේ තියෙන වැඩ කරන්නේ නැතුව වහලා දාන්න. කවුරු හරි මේ තියෙන වැඩ මොකක් හරි දේව කාර්ය, රාජකාර්ය තියෙන ඒවා වහනවා. මගහැරලා දානවා. එතකොට මොකද කියන්නේ? ඈ? කවුරු හරි තියෙන වැඩ මකලා දානවා. කටයුත්ත. ක්‍රියාව. එහෙම නේද? ඊට පස්සේ දෙන රාජකාරිය. මේක ලියෙන්නේ නැහැ. දේවකාරිය. මෙහෙම තිබුණොත් මේ පින්වතුන් මොකද හිතෙන්නේ? කාර්ය වසම්. මොකක්ද ඒක කියන්නේ? එහෙම කට්ටියද ඔය ඉන්නේ? කාර්ය වසම්ලා. වැඩ වහන කට්ටියද ඉන්නේ? ඕක ගැලපෙනවද? මෙහෙම කඩලා අපි කිව්වොත් එහෙම. මෙහෙම කාර්ය කියලා කියන්නේ එක් වැඩේ අනිත් එක වසම් කියලා කියන්නේ වහලා දාන. කාර්ය වසම්. ඕක ගැලපෙනවද? ඔය වගේ වචන බෙදන්න ගියොත් එහෙම
මෙන්න ওই කාර්ය වසන්ලගේ ගුටි කන්න වෙන්නේ. නේද? මේක වෙන අර්ථයක් නේ තියෙන්නේ. ඕකට හැබැයි දෙන්න පුළුවන්. තව අර්ථයක් තියෙනවා. තව එකක් තියෙනවා. මේ කාර්ය කියලා කියන්නේ කාර්ය කාරක කියන රිය වහලා දානවා මොකක් හරි කවරේ. ඔය වගේ අර්ථ ගන්නන්ට යන්න හොඳ නැහැ. ඔය කාර්යවසම් කියලා කියන්නේ මේ මිනිසුන්ට තියෙන නමක්. එහෙම මොක ගැළපෙන්නේ නැද්ද? කාර්ය කරන වැඩ කරන ඒක සාමාන්‍යයෙන් තියෙනවා මේ. හැබැයි ඔය වගේ පද කැලි අරගෙන මේක කියන්න හේතුව මේ තථාගතයන් වහන්සේගේ ධර්මය එහෙට මෙහෙට කඩන්න හොඳ නැහැ කියන එකයි. මේ යමක් තේරෙන්නේ නැත්නම් අර නිග්‍රෝධ ස්වාමීන් වහන්සේ වාගේ වෙන්න ඕනේ. නිග්‍රෝධ ස්වාමීන් වහන්සේට අශෝක අධිරාජ්‍ය බණ ටිකක් කියන්න කියනවා. අශෝක අධිරාජ්‍ය බණ ටිකක් දේශනා කරන්න කිව්වන් පස්සේ ඒ නිග්‍රෝධ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් හැටියට හිටියත් හත් අවුරුදු උන්වහන්සේ ඔය ස්කන්ධ මම මේ රහත් තුනේ අරවා මේ මොකක්වත් කියන්නේ ගියේ නැහනේ. ඒ වෙලාවේදී කිව්වේ මහරජ මම මහාන වෙලා ළඟදී මහාන වෙලා ඒකින්ද මං වැඩිපුර යමක් දන්නේ නැහැ. ඒකින්ද මම පාඩම් කරගත්ත ගාතාවක් තියෙනවා පොඩි ටිකක් දන්නවා ඒක කියන්නම් කියලා. එහෙම කිව්වනේ. එහෙම කියලා උන්වහන්සේ දේශනා කරේ මොකද්ද? අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා නමි යන්ති යේ පමත්තා යතහමත. ඒ විදිහටයි උන්වහන්සේ කිව්වේ. ඉතින් ඒ ඥානවන්ත ඒ අශෝක රජතුමා ඒකෙන් සෑහීමකටපත් වුණා. අශෝක රජතුමා ඒකෙන් සෑහීමකටපත් වෙලා මේකෙන් මට මේ කාරණේ තේරුණායි කියලා ඊට පස්සේ උන්වහන්සේට ආරාධනා කරා ස්වාමීනි හෙට එනකොට උපාධ්‍යයන් වහන්සේත් එක්ක ලොකු හාමුදුරුවොත් වඩම්මගෙන දානෙට ඉන්න කියලා. එහෙම එකක් වුණානේ. ඉතින් මේ රහතන් වහන්සේලා ඒ විදිහටයි. ඒක නිසා අපි නිහතමානී ගුණේ පිහිටන්ට ඕනේ. අපිට හිතෙන දේවල් තථාගතයන් වහන්සේගේ ධර්මයේ හා හේතු කරලා ඒකට ගාවලා කියන්ට යන්න හොඳ නැහැ අපිට වර්ධිනවා. ගොඩාක් අය වැරදිලා තිබෙනවා. වැරදිලා මගේ බුද්ධ ශාසනය මේ බුදු සසුනේ මහාන වෙච්ච කාලේ ඉඳලාම වැඩ වරද්දාගත්ත අය ගොඩක් මම දැකලා තියෙනවා. එක අවස්ථාවක මේක කර්මය මේ ධර්මයේ ඉගෙන ගන්නට ධර්මයේ හැටියට එතකොට වරද්දලා ගියොත් කර්මය හැදෙනවා ඒක පිටිපස්සේ යහපත් බණක් දේශනා කරන වෙලාවේදී කවදාකවත් බාධා කරන්න හොඳ නැහැ. යහපත් ධර්මයක් දේශනා කරන වෙලාවේදී කවදාත් ඇදකුදු කියන්න හොඳ නැහැ. යහපත් ධර්මයක් දේශනා කරන වෙලාවේදී ඒකේ ඇදකුදු කියන්න හොඳ නැහැ. ඒකට කියන රන්දගවීසි කියලා. රන්දගවීසි කෙනාට කවදාකවත් ධර්ම අවබෝධය කරගන්නට බෑ වෙන්නේ නැහැ. අනිත් කෙනාගේ ධර්මයේ යහපත් ධර්මයේ හොඳ ධර්මයේ දේශනා කරපු අවස්ථාවකදී තරහක් නිසා හෝ වේවා ඉරිසියාව නිසා හෝ වේවා දරා ගන්නට බැරිකම නිසා හෝ වේවා යම්කිසි කෙනෙක් ඇදකුද කියයිද වරද හොයයිද වරද ඉස්මතු කරලා දැයිද කවදාකවත් එයාට ධර්ම අවබෝධය වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ අපිත් එක්ක මහාන වෙලා හිටියා එක මේ ස්වාමීන් වහන්සේ අනිට වඩා වැඩිමල්. එහාඳුරෝ ගිහි පස්සේ කාලේ තමයි මහාන වුනේ. ඉස්සර තරුණ කාලයේදී ටිකක් දඩබ්බර චරිතයක්. මේ හාමුදුරුවෝ පස්සේ කාලේදී අපිට කිව්වා ඒක. මගේ තියෙන දඩබ්බර කතිය නිසා මං ජීවිතේ ගොඩාක් පව කරගත්තා කියලා. ඉතින් මේ තරුණ කාලේ ගමක මිනිස්සු එකතු වෙලා
කොහෙද හොඳ ස්වාමින් වහන්සේ නමක් වඩමවාගෙන ඇවිල්ලා මං හිතන්නේ අරණ්‍ය වාසී ස්වාමින් වහන්සේ නමක් ඒ ගමේ මිනිස්සු විශේෂ ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට සූදානම් වෙලා ඉඳලා තියෙනවා. ගමේ පළාතේ ගොඩාක් මිනිස්සු ඇවිල්ලා ඉඳලා තියෙනවා. එහෙම ඉන්නකොට මේ හාමුදුරුවෝ ඒවට කැමති නැහැ. තරුණ කාලේ මොකද ඒ ගිහි කාලේ මොකද කරන්නේ ගෙදරක මම හිතන්නේ තිබිලා තියෙනවා ඒ අහල පහල ගෙදරක හරි කොහරි බෙරයක් අහිවිසි ගන්න බෙර තියෙන්නේ ඒකක් මෙයා කරේ දාගෙන ඇවිල්ලා අර බණ කියන තැන බණ කියන්න දෙන්නේම නැතුව දිගට ගගහ හිටියා කියනවා ඒ ගහලා මිනිස්සු ඊට පස්සේ කන්දොස් කිරියා වෙන නිසා ආමුදුරු ගිහිල්ලා යන්න ඊට පස්සේ මිනිස්සුත් ඉතින් තම තමන්ගේ ගෙවලට ගිහිල්ලා. ඉතින් මෙහෙම හිටියේ. අර තමන්ගේ හයියනේ අර. පසු කාලීනව කොහොම හරි තමන්ට මහාන වෙන්න සිද්ධ වුණා. කවදාකවත් පොතක් පාඩම් කරගන්න අවස්ථාව සැලසුනේ නැහැ. ගාතාවක් පාඩම් කරගන්න හිතෙන්නේ නැහැ. දැක්කමම හිටපු කුටිය. ඒ කුටියේ මදුරුවෝ පුදුම විදිහට දැන් අනිත් කුටි වලත් මදුරුවෝ ඉන්නවා. හැබැයි එහෙම කරදරයක් නැහැ. මේක මී මැස්සු පොදියක් වගේ. පුදුම මදුරුවෝ ටිකක්. ඒ හාඳුරන්ට ඊට පස්සේ ආව ඇඟේ කැසිල්ල. ඔය ශාසනේ වැඩ කරන්න ගිහිල්ලා වරද්දගත්ත වැරදිලා. ඇඟේ කැසිල්ලක් හැදුනා. මේ අත කහනකොට කකුලත් කහනවා මේ වෙලාවේ. ඒ පැත්තට කහනකොට බෙල්ල කහනවා. ඔළුව කහනවා. පිට කහනවා. ඇඟේ කැසිල්ලක් හැදුනා. කහලා තුවාල වෙලා. ඔන්න මේ කර්මයේ එන විදිය. කර්මය ඇඟපත හයිය තියෙනකොට තරුණ කාලේ එනකොට ওই කර්මයේ ටිකක් යට ගිහිල්ලා ගිනි පුපුරු වගේ තියෙනවා. දුර්වල වෙලා ශරීරයේ දුර්වල වෙලා යනකොට ඒ කර්මයේ ඉස්මතු වෙලා ගිනි අලු යට හැඟවිලා තිබිච්ච ගිනි පුපුරු වගේ ඕක හිමීට උඩට එනවා. උඩට ඇවිල්ලා පුච්චනවා. ඉතින් මේ හාමුදුරන්ට කැසිල්ලක් හැදෙද්දී බෙහෙත් ගත්තට ඒක හරි කියන්නේ නැහැ. පාඩම් කරගන්න බෑ. බණක් කියන්න බෑ. ඔය වගේ බොහෝම බරපතල කර්ම විපාකයක් විඳලා අවසානයේදී උන්වහන්සේ අපවත්. ඒ කියන්නේ ධර්මයේ දේශනා කරන එක වැළැක්වුවා. ධර්මයක් දේශනා කරන ඉතින් ඒ හාමුදුරුවෝ ධර්මය ගමක ඉන්න මිනිස්සුන්ට ශ්‍රද්ධාව දියුණු කර ගන්නට බණක් කියන්නේ ආවේ ඒක වැළැක්වුවානේ. ඔය එකක්. තව ඔය එක කර්මයක්. ඔය අපේ ජීවිතයේ ඇස් දෙකෙන් දැකපු එකක් ඔය. තව එකක් තිබෙනවා. එක හාමුදුරුවෝ කෙනෙක් හිටියේ. ඒ හාමුදුරුවෝ කැමති අනිත් ඔක්කොම භාවනා කරනවට. ඒ හාමුදුරුවෝ හරියට මහන්සි ගත්තා භාවනා කරන්න. භාවනා කරනවා. ඒ හාමුදුරුවෝ හැබැයි භාවනා කරනවා මන් දන්නේ නමුත් අනිත් අය භාවනා කරවන්නට ගොඩාක් මහන්සි ගත්තා. ඉතින් ඒ වුණාට මේ ස්වාමීන් වහන්සේලා අර තිබෙනවා මේ මහාන කරපු ගමම්ම බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලා නියම කරලා තියෙනවා මහාන කරපු ගමම්ම මේ ඒ භික්ෂුන් වහන්සේලාට කියලා දෙන්න ධර්ම කාණ්ඩයක් තිබිලා තියෙනවා. කියන්නේ විනය කොටසක් නියම කරලා තියෙනවා. මෙන්න මේ විනය කොටස මාත්‍රිකා කොටසක් පාතිමෝක්ෂ දේශනාවක් ඊට පස්සේ ඒකේ විස්තරාර්ථය ওই ටික ඉගෙන ගන්න ඕනේ. තව තියෙන සූත්‍ර ධර්ම කොටසක්. ඒ ටික ඉගෙන ගන්න. ඒවා කියනකොට මේ ඉතින් ගුරුවරයෙක් යටතේ ඔක ඉගෙන ගන්න එපායි. ඉතින් මේ හාමුදුරුවෝ කැමති නෑ මේ හාමුදුරුවෝ පොත් කිය ඉගෙන ගන්නට. භාවනාව දකින්නේ නෑනේ.
ඒක නිසා එක අවස්ථාවකදී හරියට බැන්නයි දොස් කිව්වා ඉගෙන ගන්න ත්‍රිපිටකය ඉගෙන ගන්න ස්වාමීන් වහන්සේලාට මේ ත්‍රිපිටකය අල්ලගෙන තමයි භාවනා කරන්නේ නැත්තේ. ඔව් ත්‍රිපිටකයේ තියෙන හින්දා තමයි මේවා කිය ඉන්නවා භාවනාවකට වාඩි වෙන්නේ නැහැ. ඔන්න ඔහොම කියලා මේ ත්‍රිපිටකේ පුච්චන්න ඕන කිව්වා. ඔන්න. ත්‍රිපිටකේ පුච්චන්න භාවනා කරන්න. කොහොම කිව්වා. ඒ හාමුදුරන්ට උනේත් අවසානයේදී මොකද්ද? ඇඟේ කසානක් හැදිලා. ඊට පස්සේ නිකන් මොලේ නිකන් ගෙහිට මෙහෙට විකෘති වගේ එහෙම ස්වභාවයකුත් වෙලා බොහෝම දුක් විඳලා අවසානයේදී ප්‍රසිද්ධ කෙනා අප්‍රසිද්ධියේ මැරලා. ඔය මේ බුද්ධ ශාසනේ මේ වැඩ වඩද්ද ගත්ත අය. අවසාන කාලෙදී ඊට පස්සේ හාමුදුරු ඔක්කොගේම සමාව ගත්තා. කවුරු හරි හාමුදුරු කෙනෙක් කියලා තියෙනවා ඔබ වහන්සේ වරද්දගෙන ඉවරයි අපිට කරන්න දෙයක් නැහැ ඔය යන විදිහට යන්න කියලා. ඊට පස්සේ ඒ කියපු දේවල් නිසා ඒ හාමුදුරන්ටත් ටිකක් තේරෙන්න ඇති. පස්සේ ඔය ආරණ්‍ය හැම එකටම බුලත් දුම් කළ හදාගෙන බුලත් අතවල් හදාගෙන විශාල පැක් එකක් හදාගෙන හාමුදුරු කෙනෙක් ගාවට යනවා බුලත් අතක් දෙනවා වරදක් වුණා නම් සමාවෙන්න කියනවා අනිත් හාමුදුරු ගාවට යන ඔහොම මම හිතන්නේ සෑහෙන සීනාසන ගාවට ගියා. ඉතින් ඔහොම ගිහිල්ලා ඒ වුණත් හරි ගියේ නෑ. උනා ඒ හාමුදුරුවෝ හරීම දුක් විඳලා තමයි ජීවිතේ කෙලවර කරේ. නිවන් දකින්න කියලා මේ බුද්ධ ශාසනයට ආවාම ටික කාලයක් යනකොට මේ පාර පොඩ්ඩක් පේන්නේ නැතු යන. මොකක් හෝ ඒවා කියලා. ඒක නිසා මේ බුදුගුණ වැඩිම තුනුරුවන් මේ බුදුගුණ වැඩිම බුදුගුණ මෙනෙහි කිරීම ඔය හැම ගිහි අයටත් පැවිදි අයටත් දෙගොල්ලන්ටම හරි පරිස්සමක් හරි ආරක්ෂාවක් හරි ගස්සලා දෙනවා. ඒක නිසා තමයි මේ බුදුගුණ භාවනාව වටින්නේ. ඒක නිසා තමයි මේ බුදුගුණ ටික කියලා දෙන්නේ. ඒක හරි පරිස්සම ගිහි පින්වතුනුත් ඒ වගේ. ගියත් ඒ වගේ. ඔය බාහිර සමහරලාට බටහිර ඔය එක දේවල් ඉගෙන ගත්තාන් පස්සේ 아무තු මාන්නයක් එනවා. 아무තු මාන්නයක් එනවා. ඒකෙන් කරන්න බෑ. ඒකේ ඒ බටහිර දේෙන් කොච්චර ඉන්නවද ඉගෙන ගත්තා. ඒව දාලා සමහරව අතහැරලා ඉන්නේ එක දෙයක් නැති හින්දා. එකත් හොඳයි. එකත් හොඳයි. ඉතින් ඔය තියෙනවනේ බුදුගුණ සජ්ජායනා. අනිත් එක බුදුගුණ මේ වගේ අර්ථයක් ඇතුව බුදුරජාණන් වහන්සේ ගුණ මෙනෙහි කරනකොට අර්ථයක් ඇතුව මෙනෙහි කරන්න ඕනේ. දැන් මේ අර්ථ තමයි ඔය කියලා දුන්නේ. මොකද්ද? කේනට්ඨේන බුද්ධෝ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් අවබෝධ කරගත්ත නිසා බුද්ධ. ඒ ධර්මයේ අනික් කෙනෙකුට දේශනා මාර්ගයෙන් අවබෝධ කර වූ නිසා බුද්ධ. ඊළඟට ਸਰවඥතා ඥාණයෙන් සමන්නාගත වූ නිසා බුද්ධ. සියලු දේවල් දකින්න පුළුවන් හැකියාවක් උන්වහන්සේට තියෙන නිසා බුද්ධ. බුද්ධත්වයට පත්වීම සඳහා කෙනෙකුගෙන් කිසිම කෙනෙකුගෙන් උන්වහන්සේ ඇහිීමක් වැළීමක් කෙනෙකුට ආයක උන්වහන්සේව ගයිඩ් කරන්න බෑ. එහෙම ගතියක් නැති නිසා බුද්ධ. ඔය විදිහට මේ සියලු ගුණ ධර්මයන්ගෙන් විෂවිතාය බුද්ධ කියලා කියන්නේ ගුණ ධර්ම වලින් යුක්ත නිසා බුද්ධ. ඊළඟට රහත් භාවයෙන් යුක්ත වෙච්ච නිසා බුද්ධ. මේ අනිත් එක තමයි අර හිතේ ඇලෙන ගතිය, ලාටු ගතිය, තණ්හා ගතිය නැති නිසා බුද්ධ. ඒකාන්තයෙන්ම වීත රාගයේ ඌ නිසා බුද්ධයි. ඒකාන්තයෙන් වීත දෝෂී ඌ නිසා බුද්ධයි. ඒකාන්තයෙන්ම වීත මෝහී නිසා බුද්ධයි. ඒකාන්තයෙන්ම මේ කිලේශයන්ගෙන් මිදුණු නිසා බුද්ධයි. අනිත් එක තමයි ඒකායන මග්ගං ගතෝති බුද්ධෝ. ඒකායන මාර්ගය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඕක තමයි ඒකායන මාර්ගය. සිහිය නුවණ යුක්ත වෙච්ච ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒකායන මාර්ගය. ඒකායන මාර්ගයේ ගමන් කරපු නිසා බුද්ධ වෙනවා. ඒකෝ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති බුද්ධෝ. තනියෙන්ම අනුත්තර සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච නිසා බුද්ධ කියලා කියනවා. අබුද්ධි විහෙතත්ත බුද්ධි පටිලාභා බුද්ධෝ. ඒ කියන්නේ අබුද්ධිය කියන මෝහය නොවැටහෙන ගතිය නැති කරලා වැටහෙන ගතිය
ලබාගත් නිසා බුද්ධ කියලා කියනවා. දැන් මෙතන කීයක් කිව්වද? ඈ? අපි බලමු. චතුරා කියන්න බලන්න. දෙන්න එක්කෙන මේ කියන්නේ එක හණින් කියන බලන්න. එක හණින් කියන බලන්න. බුද්ධයි ඒකායන මාර්ගයේ ගමන් කරපු නිසා බුද්ධයි. තනියම අනුත්තර සම්බුද්ධත්වය අවබෝධ කරගන්න නිසා. ඒකෝ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති බුද්ධෝ. තනියෙන්ම හුදකලාව තමන් වහන්සේ විසින් අවබෝධ කරගත්ත නිසා බුද්ධයි. අබුද්ධි විහෙතත්තා බුද්ධි පටිලාභා බුද්ධෝ. ඒ කියන්නේ අබුද්ධිය විනාශ කරලා බුද්ධිය කියන ධර්මයේ ලබාගත් නිසා බුද්ධ කියලා කියනවා. මේ බුද්ධ කියන නාමය ඔය ඔතන කිසිම තැනක ඔය මොකද්ද ඔය කියන ආරෝමය මොකක්වත් නැහැ. වෙන જાති. භවයේ උත්තර නිසා මොකක්වත් නැහැ. භවයේ උද්ද කරපු කතාව මොකක්වත් නැහැ. සම්බන්ධ ඥාන කියලා බුද්ධ ඥාන වල කියන්නේ සම්බන්ධ ඥාන බුද්ධ ඥාන කියලා කියන්නේ මේ අතීත වර්තමාන කාලාන්තයේ ඒ තුනටම හැමතැනම සම්බන්ධතාවය බුද්ධ කියලා කියන්නේ සියලුම දේවල් දකින නුවණකින් යුක්ත වෙච්ච නිසා. අනාවරණ ඥානය කියලා කියන්නේ ඒ සර්වචතා ඥානයට සම්බන්ධම නුවණක්. ඒ කියන්නේ යම් කිසි අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේට මේ දේ දකින්න ඕනේ කියලා හිත මෙහෙයවපු ගමම්ම ඒකේ වැහිමක් නැති නිසා ඒ වැහිමක් නැති නැහැ. ආන්න ඒ වැහිමක් නැතිව ඒක විවර වෙන නිසා ඒකට කියනවා අනාවරණ ස්වභාවය කියලා. ඒ ගතිය දැනගන්න එකට කියනවා අනාවරණ ඥානය කියලා. බුද්ධෝති නේතං නාමං මාතරා කතං. බුද්ධ කියන මේ වචනය බුද්ධෝති නේතං නාමං මාතරා කතං. බුද්ධ කියන මේ නම මව විසින් කරපු නමක් නෙවෙයි. දැන් මේ තියෙනවනේ ළමයින්ට නම් දෙනකොට අම්මා තියපු නම, තාත්තා තියපු නම, අම්මගෙන් ආපු නම, තාත්තගෙන් ආපු නම තියෙනවනේ. එහෙම නමක් නෙවෙයි මේ. දැන් සාරී පුත්ත කියලා කියන්නේ අම්මගෙන් ආපු නමක් නේ. සාරී කියන බැමිණියගේ පුතා සාරී පුත්ත. මොග්ගලී කියන බැමිණියගේ පුතා මොග්ගලී පුත්ත. මොග්ගලන් මේ න පිතරා කතං මේ නම සුද්ධෝදන රජතුමා දීපු නමකුත් නෙවෙයි, පියාගෙන් ආපු නමකුත් නෙවෙයි. න භාතරා කතං ඒ පවුලේ වෙනත් සහෝදරයෙක් කරපු එකක් නෙවෙයි. න භගිනියා කතං සහෝදරියක් විසින් තියපු නමකුත් නෙවෙයි. අම්මගෙන් ලැබුණේ නැහැ, තාත්තගෙන් ලැබුණේ නැහැ, සහෝදරයෙක්ගෙන් ලැබුණේ නැහැ, සහෝදරියකගෙන් ලැබුණේ නැහැ. න මිත්තාමච්චේහි කතං නෑදෑ හිත මිත්‍රාදීන් විසින් මැතියමතුවරුන් විසින් කරපු එකකුත් නෙවෙයි. න ඥාති සාලෝ හිතේ කතං මේ නෑ සහලේ නෑයන් විසින් කරපු එකකුත් නෙවෙයි මේ නම. න සමන බ්‍රාහ්මණේහි කතං ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් දීපු නමකුත් නෙවෙයි. ඇයි මේක මේ විදිහට කියන්න හේතුව? ඔය සමහර අයට නම් දෙනවනේ. පවුලේ කට්ටිය එකතු වෙලා ඊට පස්සේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ එකතු වෙලා මේ පෞගේ කාලේ
සාමාන්‍යයෙන් රුපියල් 250කට විතර විද්‍යා විශාරද නමක් ගන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. දැන් අවුරුදු 20ක් විතර වෙනකොට ඒක නැවැත්තුවම ආයේ. මේ හන්දියක් ගන්න විද්‍යා විශාරද පණ්ඩිත අරව මේවා දෙන්න පටන් ගත්තා. ඒවා මහා විහිළුවට ලක් වුණානේ. ඒ වගේ මේ ඔය එක එක ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඊට පස්සේ එක එක මණ්ඩල වලින් මොකක් හරි නමක් දෙනවා. මහා මාන්නේ කියලා දෙනවා. එහෙම තියෙනවනේ. ගරු නම් වරව මේවා. ඒකෙන් කියනවා න ඥාතිසාලෝ හේති කතං න සමන බ්‍රාහ්මණේහි කතං න දේවතාහි කතං. සමහර වෙලාවට මේ දෙවි දේවතාවත් නම් දෙන වැඩසටහනක් දැන් තියෙනවා. ඔව් ආවේශ වෙලා එහෙම මං අහලා තියෙනවා. කවුරුවත් දීපයක් නෙවෙයි දෙවියෝ බ්‍රාහ්මණයෝ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ දීපයක් නෙවෙයි. විමුක්ඛන්තික මේතං බුද්ධානම් භගවන්තානම් බෝධියා මූලේ සහ සබ්බඤ්ඤුත ඥානස පටිලාභා සච්චිකා පඤ්ඤත්ති යදිදම් බුද්ධ කියන මේ වචනය ලෞතර බුදුරජාණන් වහන්සේ බෝධින් වහන්සේගේ මූලයේ වැඩ ඉන්නකොට උන්වහන්සේට සත්‍ය ප්‍රතිලාභයත් එක්ක චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කිරීමත් එක්ක ලැබිච්ච ප්‍රඥප්තියක් මේ. ඒක නිසා තමයි බුද්ධ කියලා කියන්නේ. මේ බුද්ධ කියන වචනය ආවේ කොහොමද කියලා අපි දැනගෙන තියෙන එක හොඳයි. අපිට එතකොට වරදින්නේ නැහැ. තියෙනවා ගාථාවක්. ඒ ගාථාව තමයි මේ කාර්යවසන් දැනගත්තේ නේද? මේන මේ ගාථාව අපේ පින්වතුන් දැනගන්න එක හොඳයි. මේක සීල කියන බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවිතබ්බංච භාවිතං පහතබ්බං පහිනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මන. අභිඤ්ඤයං විශේෂිත ඥානයකින් අවබෝධ කරගත යුතු දේවල් වලට කියනවා අභිඤ්ඤේය ධර්ම කියලා. විශේෂිත ඥානයකින් උසස් ඥානයකින් විශේෂ ඥානයකින් අවබෝධ කරගත යුතු දේවල් කියනවා අභිඤ්ඤේය ධර්ම කියලා. ඒ අභිඤ්ඤේය ධර්ම සියල්ලක්ම බුදුරජාණන් වහන්සේ අභිඤ්ඤාතං අවබෝධ කරගත්තා. භාවිතබ්බංච භාවිතබ්බ කියලා කියන්නේ වැඩි යුතු දේවල් තියෙනවා. සීලේ වඩන්න ඕනේ, සමාධිය වඩන්න ඕනේ, ප්‍රඥාව වඩන්න ඕනේ. වැඩි යුතු දේවල් තියෙනවා. වැඩි යුතු දේවල් සද්ධා වඩා ගන්න ඕනේ, වීරිය වඩන්න ඕනේ, සතිය සමාධිය ප්‍රඥාව වඩන්න ඕනේ. ඊළඟට බුද්ධිංග ධර්ම වඩන්න ඕනේ, මාර්ග ධර්ම වඩන්න ඕනේ. වැඩි යුතු දේවල් තියෙනවා. ඒ සියලුම දේවල් භාවිතබ්බ කියලා කියන්නේ භාවිතබ්බ වැඩි යුතු දේවල් සියල්ලක්ම භාවිතා. මං භාවිතා කරා. භාවිතා කරන ලදී. පහතබ්බං කියලා කියන්නේ මොකද්ද? අයින් කළ යුතු දේවල්, ප්‍රහීන කළ යුතු දේවල්. ප්‍රහීන කළ යුතු, අයින් කළ යුතු, ඉවත් කළ යුතු දේවල්ට කියනවා පහතබ්බ ධර්ම කියලා. ඒ පහතබ්බ ධර්ම සියල්ලක්ම පහීන. මා තුල ප්‍රහීන වෙලා තිබෙන්නේ. තස්මා අන්න ඒ නිසා. ඒ කියන්නේ තස්මා කියලා කියන්නේ නිසා. බුද්ධෝස්මි බ්‍රාහ්මන. අන්න ඒ නිසා මම බුද්ධ නම් වෙනවා කියලා කියනවා. මේකේ ඔය කියන කතා මොකක්වත් මේ වගේ පැත්ත පළාතකවත් ඈඳිලා නැහැ. භවය උද්ද කරපු නිසා මේ බුද්ධ කියන මේ කොහෙකවත් නැහැ. මේ හොඳට පැහැදිලිව මේ හොඳ ලස්සනට පැහැදිලිව මේ බුද්ධ කියන්නේ මෙහෙමයි කියලා මේ තියෙද්දි අපේ කතා දාන්න යන්න හොඳ නැහැ. මේක පැහැදිලිද?
හොඳයි. අභිඥේය කියලා කියන්නේ විශේෂ ඥානයකින් දැනගත යුතු දේවල් තිබෙනවා. සාමාන්‍ය නිකන් අපි හිතමු දැන් අපි දැනගත යුතු දේවල් තියෙනවා. දැන් අපි මේ ඔටාහු එහෙම නැත්නම් අපි ඕක්ලන්ඩ් යන්න කියන පාර ඕක්ලන්ඩ් යන්න යනවා. මෙහෙ ඉඳලා යන්න යනකොට පාර දැනගන්න ඉපායි නේද? එතකොට අපි මොකද කරන්නේ? ඔය කාගෙන් හරි අහනවා මේ ගියාපස්සේ ඊට පස්සේ ඕක්ලන්ඩ් වලට යන්න පාර දැනගන්න මහා විශේෂයක් ඕනෙන්නේ නැහැ නේ. කවුරු හරි ඔය පාරේ ඉන්න පොලි ගැට්ටෙක්කින් ඇහුවන් පස්සේ කියනවනේ. ඒක එල අභිඥානීය කාරණයක් නෙවෙයිනේ. නේද? හැබැයි පාර හැදිලා තියෙන පාරේ දාලා තියෙන ගල්, පාරේ දාලා තියෙන තාර ඒවා සකස් වෙලා තියෙන්නේ කොහොමද? ඒවා දැම්මේ කවුද? ඒ මිනිස්සු කියන්නේ කවුද? ඔව්වා ගියන් පස්සේ මේ මිනිස්සුන්ගේ ශරීරය, මේ මිනිස්සුන්ගේ හිත ඔය කියන්නේ ඒවා ගැඹුරට බෙදලා බැලුවන් පස්සේ ඔය තිබෙනා වූ දුක්ඛ සත්‍යයට, සමුදය සත්‍යයට, ඒ වගේම ගැඹුරු නාම රූප ධර්ම ගියන් පස්සේ ඒව්වා ඇවිල්ලා සාමාන්‍යයෙන් ওই පාරක් එහා පැත්තට යන පාර ඇහුවා වගේ එකක් නෙවෙයිනේ. ඒක විශේෂ ඥානයක් උපදවාගෙන භාවනා කරලා හිත එකතෙන් කරලා සමාධිගත වෙච්ච හිතකට ඒ හිතක් ආධාරයෙන් ලැබෙන්නා වූ විශේෂිත ඥාන ගුණයක් නිසා, ප්‍රඥාවක් නිසා ඒ ප්‍රඥාවට දැනෙන එකක් නේ. ඒක නිසා මේ සාමාන්‍යයෙන් ඔය නිකන් මේ මැල්ලුමක් හදා ගන්න වගේ දැනුමක්, පොල් සම්බෝලයක් හදා ගන්නවා වගේ ඕ වගේ දැනුමක් මේ ස්වභාවයක් නෙවෙයි. ඊට වඩා ගැඹුරට ගිය එකක් ඔය අභිඥේ ධර්ම කියලා කියන්නේ. ආන්න ඒ වගේ විශේෂිත ඥානයක් උපදවාගෙන දැකයුතු ගතයුතු දේවල් කියනවා අභිඥේ ධර්ම. අභිඥාතං කියලා කියන්නේ දැනගන්නා ලදි කියන එක. අභිඥාතං කියලා කියන්නේ ඒ අභිඥේය ධර්ම සියල්ලක්ම දැන් දැනගෙන විශේෂ නුවණක් උපදවාගෙන දැනගෙන ඉවරයි. අභිඥේයං අභිඥාතං. අපි සාමාන්‍යයෙන් රාත්‍රියකට අහස දිහා බැලුවාම හඳ නැති දාසක අහස දිහා බැලුවෙන් පස්සේ පැහැපත් අහසේ මොනවද තියෙන්නේ? එතකොට තරු කැට තියෙනවනේ. එකක්ද දෙකක්ද 10ක්ද 100ක්ද? ගණන් කරන්න බැරි තරම් තියෙනවනේ. ළඟ දුර වශයෙන් නේද? ඔය තරු ඕක අපිට පේන ටිකනේ. ඇමරිකාව පැත්තට පේනවනේ. එංගලන්තේ පැත්තට, චීනේ පැත්තට හැම පැත්තම පේනවා. ඉතින් බැලුවාන් පස්සේ මේ හැම තැනම තිබෙන තරු කැට. ඒ කියන්නේ ලෝක ග්‍රහ වස්තුනියව. එතකොට මේකත් ග්‍රහ වස්තුවක් නේ. ඉතින් මේතන ඉඳලා එතෙන්ට යන්න තියෙන දුර ඔය 4-5ක් නේ හොයාගෙන තින්නේ නේද? ඒ වගේ ඔක්කොම දැනගෙන නැහැනේ. එහෙම දැනගන්නත් බෑනේ. ඉතින් තථාගතයන් වහන්සේ ඔය තිබෙන්නා වූ දේවල් වල ඔයගේ මොනවද තියෙන්නේ? ඔයාට යන්නේ කොහොමද? ඔයගේ ඉන්නේ කවුද? ඔයගේ ළඟපාතේ ඉන්නේ කවුද? ඔය හැම දේවල්ම උන්වහන්සේ දැනගෙන, දැකගෙන, අවබෝධ කරගෙන කවදාකවත් උන්වහන්සේට එච්චර මේ ලෝකෙ වටේම තිබෙන්නා වූ තරුකට මේ ග්‍රහලෝක මේ ග්‍රහ වස්තු ඒව ආශ්‍රය කරගෙන ඉන්න සත්වයෝ, පේන සත්වයෝ, නොපෙනෙන සත්වයෝ ඉතින් මේ ඉන්නවා, මේ අයගේ සැප සම්පත් මෙහෙමයි කියලා කවදාකවත් ඒවට ලෝභ කිරීමක්, ඇලීමක්, මට ඒව දැනගන්නා වූ නුවණක් තියනවා කියලා නුවණ සම්බන්ධයෙන් අහංකාරකමක්, උඩඟකමක්, මාන්නයක් නැති පුදුම විදිහේ නිරුපක්ඛලීස ස්වභාවයක් තථාගතයන් වහන්සේගේ තියෙන. ලෞතර බුදුරජාණන් වහන්සේට ඒ තරම් නිරුපක්ඛලීස ස්වභාවයක්. තමන් වහන්සේගේ ඥානේවත් ඇලෙන්නේ නැති. ඥානේවත් ඇලෙන්නේ නැති, ඥානේවත් පතන් නැති ස්වභාවයක් තියෙන. දැන් සමහරලාට හිතෙනවනේ කෙනෙක් හොඳට ඥානවන්තව කතා කරනවා, දක්ෂව කතා කරනවා, විශාරදව කතා කරනවා. ඒක දැක්කන් පස්සේ අනේ මටත් මේ වගේ කතා කරන්න හැකියාවක් තියෙනවා නම් කොච්චර හොඳයිද කියලා කතාවේ ඇලෙනවා.
සමහර ලාට තියෙනවනේ. මේ වගේ වැටෙන ගතක් මේ විදිහට කතා කිරීමක් මේ විදිහට ප්‍රකාශ කිරීමක් මේ වගේ දක්ෂ උච්චාරණයක් තියෙනවනම් අනේ මටත් කොච්චර හොඳයිද මාත්‍රෝක ටික ටික හරි පුරුදු කරන්න ඕනේ කොන්න හිතක් පහළ වෙනවා. ඒකට කියනවා මොකද්ද කතාවේ ඇලුණයි කියන. එතකොට කතාවේ ඇලුණයි බුදුරජාණන් වහන්සේට කවදාකවත්ම කිසි කෙනෙකුගේ කතාවක් ඇලෙන්නේ නැහැ. කිසි කෙනෙකුගේ වචනේ කැලෙන්නේ නැහැ. නන්ද ස්වාමීන් වහන්සේ එක වෙලාවක බණ දේශනාවක් කරනවා. නන්දහාමුදුරුවෝ බණ දේශනා කරනකොට තථාගතයන් වහන්සේ ගිහිල්ලා බණ අහනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හිටගෙන ඉන්නවා දැකලා නන්දහාමුදුරුවෝ ඇවිල්ලා අහනවා ස්වාමීනි වහන්සේ හිටගෙන හිටියා මේ කොයි විලේද වැඩම කරේ කියලා. ඊට පස්සේ කියනවා බණ පටන් ගන්නකොට මම ආවේ. නන්ද ස්වාමීන් වහන්සේ. ඒ තරමට බුදුරජාණන් වහන්සේ අනිත් අය දේශනා කරනත් අහනවා. ඊට පස්සේ මේ එක ස්වාමීන් වහන්සේ නමක් කෙනවා ඒ උන්වහන්සේට මේ උන්වහන්සේගේ කාමරේ වැඩේ උන්වහන්සේගේ කුටියේ වැඩින්ට ඉඩ දෙන්න කිව්වනේ. එක ස්වාමීන් වහන්සේ නමක් ආවා. ඒ ස්වාමීන් වහන්සේට හොඳට අන්න සෝන කුටි කන්න ස්වාමීන් වහන්සේ වැඩම කරා. උන්වහන්සේ තථාගතයන් වහන්සේ බලන්න තමයි වැඩි. ඒවා එදා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ සෝන කුටිකන්න හාමුදුරන්ට දේශනා කරනවා මේ අට්ටක වර්ගයේ කියන කොටස සජ්ජායනා කරන්න කියලා. උන්වහන්සේ හරි ලස්සනට ඒක සජ්ජායනා කරා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහගෙන හිටියේ. ඒ වගේ අනිත් අය දේශනා කරන යහපත් බණ බුදුරජාණන් වහන්සේ අහනවා. ඉතින් ඒ වගේ ඊ타ත්ම හොඳ නිරුපක්ලේශී ගතියක් ඇලෙන්නේ නැති ගතියක් ඒ ධර්මවල පතන් නැති ගතියක් ඥානේවත් ඇලෙන්නේ නැති ගතියක් උන්වහන්සේට තියෙනවා. පහතබ්බං පහිනං මේ මාගේ ජීවිතයේ අයින් කර යුතු දේවල් අයින් කරලා තියෙනවා. පහතබ්බ කියලා කියන්නේ අයින් කළ යුතු දේවල්. මොනවද අයින් කර යුතු දේවල්? කෙලෙස්. මූලික වශයෙන් තණ්හාව තියාගෙන අවිද්‍යාව, තණ්හාව, iriසියාව, මාන්නය, දෘෂ්ටිය මේ සියල්ලක්ම අයින් කර යුතු දේවල්. අයින් කර යුතු හැම එකක්ම මද ඔක්කොම ටික අයින් කරලා තියෙන නිසා උන්වහන්සේ ප්‍රහීන කර යුතු දේවල් ප්‍රහීන කළා. අන්න ඒක නිසා ඒ නිසා කියනවා බුද්ධ කියලා. කියන්න බලන්න ඔය ගාථා. මේ ගාථාවක් සද්දයක් ඇහුණා. ගාථාවක් කිව්වා කියන සද්දේ ඇහුනේ නැහැ. ඇයි? ඒ කියන්නේ සමහරු පටන් ගන්නවා, සමහරු අවසානයේ, සමහරු මැද්දෑවක නේද? ඒකට ගාථාව සමහරු අවසානයේ, පද පළවෙනි පේදී අවසානයේ. සමහරු ඒ වෙලාවේ තමයි පටන් ගන්න. සමහරු මැද්දෑවක ගිහිල්ලා. සමහරු දෙවෙනි වචනේ දැන් පටන් ගන්න යනවා. ඔන්නම තේ එක හණින් කියන්න ඕන. එක හණින් කියනවා අභිඤ්ඤයං අභිඤ්ඤාතං ටිකක් හරි ගියා. අරමකට හරි ගියා. මේ තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධ කියන්නේ ඇයි කියලා දේශනා කරපු විදිය. හොඳයි. මොන හරි තියෙන එකක් අහන්න බලන්න ප්‍රශ්නයක් මේ පිටුතුනේ. තස්ස කියන්නේ ඒ කියලාත් ගන්නවා, උන්වහන්සේට කියලාත් ගන්නවා, එයාට කියලාත් ගන්නවා, එයාගේ කියලාත් ගන්නවා. තස්ස කියන වචනේ අර්ථ කීපයක් තියෙනවා. ඒ අර්ථ කීපේ ඒ වාක්‍ය හැටියටයි ගන්න. තස්ස භගවතෝ කියලා කිව්වන් පස්සේ ඒ භාග්‍යවතුන් වහන්සේට එහෙම නැත්නම් ඒ භාග්‍යවතුන් වහන්සේගේ
එහෙමයි තියෙන්නේ. තස්ස පුරිසස්ස කියලා කිව්වම ඒ පුරුෂයාට ඒ පුරුෂයාගේ තස්ස ගේහස්ස ඒ ගෙදරට ඒ ගේ එහෙමයි තියෙන්නේ. තස්ස කියන එක කියන්නේ ඒ කියන එක, ඔහුට කියන එක, ඔහුගේ කියන එක. මොනවද අපේ පින්වතුන්ට ඊළඟට මේකට සම්බන්ධ කරන්න තියෙන්නේ? බුදුගුණ භාවනාව ගැන මේ කියන්නේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ රජපෞලක සම්මත වශයෙන් රජපෞලක උපන් කෙනෙක්. උන්වහන්සේ අර රජසැප අතහැරලා ගියේ සුද්ධෝදන රජුරවන්ටයි යසෝදරා දේවියටයි රාහුල කුමාරයාටයි විතරක් මේ බණ කියන්ට හොයාගෙනද තමන් වහන්සේට අවබෝධ කරගත්ත දේටිගේ පවුලේ කට්ටියට කියන්නද නැහැ. උන්වහන්සේට තිබුණේ හරීම පොදු හැඟීමක්. උන්වහන්සේට තිබුණේ හරීම සාධාරණ කාරුණික භාවයක් තිබුණේ බුදුරජාණන් වහන්සේට. ඒක නිසා උන්වහන්සේට මේ කොහොම හරි මම කවදා හරි මේ ධර්මය අවබෝධ කරගන්නවා කියලා කැපවීමක් උන්වහන්සේට හරියට තිබුණා. ඒ කැපවීම උන්වහන්සේ සියලු සත්වයන් වෙනුවෙන් තමයි සිද්ධ කළේ. ඊළඟට මේ තවත් කාරණයක් තිබෙනවා. ඒ පැත්ත පලාතෙන්ම අයින් කරානේ ඔය ශාස්ත්‍රයක් අහලා ඔය සුද්ධෝදන රජුගේ ශාස්ත්‍රයක් අහලා ওই පැත්ත පලාතේම කරුණු කාරණා අයින් කරා. මොකද්ද? පැත්ත පලාතේ මිනිහක් ගෙනියන්න බෑ. රාජ්‍ය නියෝගයක් දැම්මනේ. මිනිහ මේ පැත්තෙන් ගෙනියන්න තහනම් කියලා. ලෙඩ්ඩු එහෙම ඉන්නවා නම් පැත්ත පලාතේ වෙයික් ගන්න යන්න වෙන පැත්තක යන්න. එහෙමනේ කරේ. මහලු අය ඉන්න බෑ. ඔක්කොම පේන්න ගේන්න බෑ. එහෙම දැම්මනේ. ඒ කියන්නේ මේ කුමාරයාට පේන්න මේ පළාතේ මේ මහලු අය ඉන්න බෑ කියලා එහෙම නීතියක් දැම්මා. හැබැයි ඒ බෝසත්යන් වහන්සේ යන පාරේ හිටියා. මලමිනියකුත් දැක්කා, මහල්ලෙකුත් දැක්කා, ලෙඩෙකුත් දැක්කා, ලෙඩුත් තියන්න එපයි කිව්වා. ඊළඟට පැවිදි රූපයකුත් දැක්කා. ඉතින් ඇත්ත වශයෙන්ම ඒ ටික මේ දැක්කේ කොහොමද? දැක්කේ කොහොමද? දෙවි දේවතාව තමයි ඒ ඇක්ටින් එක දුන්නේ. දෙවි දේවතාව තමයි ලෙඩ්ඩුන්ගේ ඇක්ටින් පාර්ට් එක කරලා යන්න ගියේ. ඒ ඇයට පැවරුවානේ. මේ විදිහට ලෙඩෙක් හැටියට, මේ විදිහට මලමිනියක් හැටියට, මේ විදිහට ඉන්න කියලා, මහල්ලෙක් හැටියට ඉන්න කියලා දෙවි දේවතාව තමයි ඔය කරේ. නැත්තම් මේ පැත්ත පළාතේ හිටියේ නෑ කවුරු. එහෙම ඒවත් තියෙනවා. මේ ඈ දැන් අර ටික මතකයි නේද? රජුරෝ නියෝගයක් දැම්මනේ. නියෝගයක් දැම්මා සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ යන්නේන පාරේ ඒ ඒරියා එකක් තියෙනවා. ඒ ඒරියා එකේ මිනි පුච්චන්න තහනම්, ගෙනියන්න තහනම්, පෙන්නන්න තහනම්, වයසක අය දර්ශනය කරන්න තහනම්. අයින් කරන්නේ. ඊළඟට ලෙඩ්ඩු අයින් කරා. ඒ පැත්ත තියන්න තහනම්. එතකොට දැන් රාජනියෝගයක් නේ. රාජානත් තබාගෙන කොයි ලෙඩා දෙන්නේ ඔය පාරවල අය ඉන්නේ. එහෙම හිතෙන්නේ නැද්ද? අනේ ඒක එළියට වැදෙන්න ගියා කියලා තමයි හිතුවේ අර නෑ චන්නෑමති ගියේ පාක් එකට නේ ගියේ. ඒ කියන්නේ ඇත්තටම දැන් රජමාලිගාවයි පාක් එකයි අතරනේ ඔය සිද්ධිය උනේ. රාජකීය පාක්යක් තියෙනවනේ. එතකොට ඒ රාජකීය පාක් එකට යනකොට කොහොමද දන්නවනේ මේ බදාදද බ්‍රහස්පතින්දද සෙනසුරාදද සිකුරාදද මේ යන්නේ මේ පාරේ යනවා කියලා කොහොමද සේවකයෝ දන්නවනේ. නේද? සිකියුරිටි ඔය ටික නැතුව ඉන්නවද?
නෑනේ. කැලේක ගියා නෙමෙයි. ඒ රොයල් පාක් එකට ගියේ. ඒ යනකොට ඒ මග දෙපස හොඳට සුද්ධ පවිත්‍ර කරලා ලස්සනට තියන්න එපා. ඉතින් සුද්ධෝදන රජුරවන්ට පුළුවන්කම තිබුණා නම් මේ ඍතු තුනට වර්ෂා කාලයට එක මාලිගාවක් ඊස්තමේත්වයට එක කාලයක් අනිත් එක ඒ විදිහට හේමන්තයට එක කාලයක් මේ එක මාලිගාවක් හදලා දෙන්න පුළුවන්කම තිබුණා නම් ඔය පාක් එකට යන තනකොළ ටික කපලා පොඩ්ඩක් පාර සෙට් කරලා දාන්න එහෙම බැරි කමක් තිබුණේ නැහැ. ඒව ඔක්කොම නීට් එකට ලස්සනට තිබුණා. ඒ වුණාට ඔය අස්සේ සිකියුරිටි කාර්යයක් එන්න දෙයිද කාට හරි ඇද යන මිනිස්සුෙකුට? වයසක මිනිස්සුෙකුට එන්න දෙයිද? එන්නේ නැහැ. ලෙඩෙකුට එන්න දෙයිද? ඒ වුණාට කොහොම හරි දැක්කන්නේ. ඇයි කවුද හිටියේ? දෙවි දේවතාව තමයි වැඩේ කරේ. යථාර්ථය පෙන්වන්න. යසෝදරා දේවියටයි සුද්ධෝදන රජුන්ටයි කියලායි කියලා සිද්ධාර්ථ කුමාරයා ගියේ ඉස්කෝලේ. සූත්‍රයකුත් තියෙනවා කියලා කියනවා මම. මෙහෙම එක සූත්‍රයක මෙහෙම තියෙනවා. අඬ යන කතාව දන්නවා. කවදා හරි යන කතාව දන්නවා. ඒකෙන් තමයි වහලා දැම්මේ ඔය ගේට්ටු. ඒක තේරෙන්නේ නැහැ. රෑනේ ගියේ සංසාරේ ඉඳලා මෙතන උදව් කළානේ. එහෙම කර දැන් ඇවිල්ලා මේ ඒක ඇවිල්ලා මේ යසෝදරා දේවියගේ වෙන වන්දන කතාවනේ. දැන් ඉදාන යනකොට මේ ඇවිල්ලා බලලා අහක් වෙලා ගියානේ. එතකොට තියෙන්නේ දෙවි දේවතාවෝ දොරවල් ඇරියයි කියලානේ. එතකොට අර සූත්‍රයේ තියෙන්නේ අඬා වැළපුණයි කියලා ඒ අන වෙලාවේ නෙවෙයි. නමුත් ස්වභාවයෙන්ම යයි කියලා හෝඩුවාව තිබුණා. ඒ සුද්ධෝදන රජුරවන්ට කියලා තිබුණානේ මෙයා යනවා කියලා. ඉතින් ඒකෙන්දනේ දැම්මේ මේ සිකියුරිටි දැම්මේ. ඒකනේ. ඒක නිසා ඒක ඉස්සෙල්ලාම යනවා කියලා ඒක දැනගෙන හිටියා. ඒගොල්ලෝ යයි කියලා සෝකෙන් හිටියා අදේ. අන්න එහෙම එකක තිබුණා. ඉතින් අර යන වෙලාවට එහෙම කියලා ගිහිල්ලා මෙහෙමයි සැලියුට් එකක් දාලා බායි කියලා එහෙම උනේ නැහැ. ඒක තමයි බලන්න කියන්නේ. පින්තූර වලින් එහෙම ඔය ඉතින් අර කෑල්ලක් මේ අපිට ගොඩාක් ඔය ඉන්දියාව ගැන සමහරවිට ඉන්දියාව රට ගැන දේශය ගැන ගංගාවල් ගැන එහෙම හරි අවබෝධය අඩුයි. පල්ලෙහ ලංකාවට වෙලා ඉඳගෙන අර උඩ ගැන ඉතින් මේ පොතක් බල හිතෙනවා. කොහොම එකක් තමයි තියෙන්නේ. ඉතින් නේරංජනා ගංග ගාව අර පැන්නා කියලා කියන අයියෝ ඒක මහා පළල ගඟක්. ඒ කියන්නේ නේරංජනා ගංගාවෙන් ක්‍රොස් කරා කියන එකනේ කියන්නේ. දැන් අර පින්තූර කාර්යාලයනේ ගංගකින් පයින්නවා. ගඟක් පල්ලෙහාන. ඉතින් ඇත්තටම සූත්‍රයක්වත් මොකක්වත් කියන්නේ නැතුව අර පින්තූර ආටිස්ට්ගේ කතාව තමයි අපි ගහන එක. ඒ ආන්දර යන්නේ ඇති. ඒවා සෝමස් මේ රජුලංගට පළල උනාට වතුර අඩුයි නේද? වතුර අඩු. දැක්ක වෙලාවේ ගොඩක් වෙලාවට මඩ වගේ තියෙන්නේ. ඒ පැන්න කියලා හිතන්න පුළුවන්. මම දැක්ක වෙලාවේ වතුර හරි අඩුයි. මේ බැලි ගඟක් තියෙනවා. පළලයි එක තැනකින් වතුර ටිකක් ගලාගෙන යනවා. හැබැයි ඒක මේ ගලන කාලයක් තියෙනවා. ගලන කාලෙට ඔරු වලින් තමයි යන්නේ. ඒගොඩ මේගොඩ යන්නේ ඔරු වලින්. කාලේ සම්මාසික කපුද දන්නේ අත කාලේ දන්නවනේ අපි බලන්න. මෙහෙමනේ හිතන්න තියෙන්නේ ඔබ. දැන් බෝසත්යන් වහන්සේ මේ වැඩි කොයි කාලෙද? ඇසල ඒ කාලේ හිතන්න බල වතුර දිනවද කියලා.
නෑ නෑ. ගියේ කාලේ යනකොට උන්වහන්සේ දෙසැම්බර් ඉන්දියාවේ මහා බිනිස්ක්‍රමණය කරපු කාලේ ඇසල ගෝනේ මගේ මතකේ තියෙන්නේ. දැන් මේ ඒ වරුස ඇත්තටම වරුසාකාරයට විතරයි ඕකේ තියෙන්නේ මේ ගඟේ වතුර පිරලා තිබෙන්නේ. අනිත් එකේ ගංගාවල් ඒ හරිය තියෙනවා මේ දෙකට බෙදලා දෙකක් තියෙනවා. ඒ රටට ගිහිල්ලා ඒ රටේ තිබෙනා වූ පරිසරය දැකලා වුණ තමන්ට අවබෝධයක් හදා ගන්න. දැන් නම් මිනිස්සු අර ඒ කතාව අහන්නේ නැහැ. දැන් කතාව අහන්නේ නැහැ. පැන්නේ කොහොමද කියලායි. කට්ටිය ඔක්කොම නිරංජනා ගංගාව අර හරහාට මේ වැල්ලේ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔය වගේ දේවල් තියෙන බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරන්න ඕන උන්වහන්සේ ඇයි උච්චර ඔය සියලුම දේවල් අතහැරලා දාලා උන්වහන්සේ වැඩම කරේ පොදු කරුණාවක් දයාවක් නිසා. මේ කරුණාව කියන චෛතසිකයේ තිබෙන ආනුභාවය මොකක්ද කියලා කරුණාව කියන චෛතසිකයක් තියෙනවානේ. කරුණාව කියන චෛතසිකය අපේ හිතවල වැඩ කරනවා. ඒ කරුණාව කියන චෛතසිකයේ වැඩ කරන්නේ සීමාන්විතයි. සමහර අයගේ කරුණාව තියෙනවා. 3 දිනකටයි. සමහරුන් කරුණාව තියෙනවා 5 දිනකටයි. සමහර අය කරුණාව තියෙනවා එක්කෙනෙකුටයි. ඒ කියන්නේ ඒකත් පිරිසිදු මේක නෙවෙයි. ටිකක් අපිරිසුදු කරුණාවක් තියෙනවා. තමන්ගේ පවුලේ ඉන්නා වූ දරුවෝ දෙන්න. ස්වාමියා, භාර්යාව, අම්මා තාත්තා ඔය ටිකට විතරක් කරුණාව තියෙනවා. අල්ලපු ගෙදර අම්මට තාත්තට දරුවන්ට කරුණාවක් නැහැ. බල්ලන්ට කරුණාවක් නැහැ. සමහරුන්ට මිනිස්සුන්ට කරුණාව නැහැ. බල්ලන්ට කරුණාව තියෙනවා. එහෙම තියෙනවනේ. ඒක නිසා මේ මිනිස්සුන්ගේ තිබෙන කරුණාව වල සීමාන්විතයි. බොහොම පොඩ්ඩයි. ඒ තියෙන පොඩ්ඩත් මේ ලෝභයෙන් මිශ්‍ර වෙලා කරුණාව හැටියට සමහර වැඩ කරන්නේ ලෝභය, ආලය, ලෝභය, රාගය ඒ වගේ මිශ්‍ර වෙච්ච ගතිය. බුදුරජාණන් වහන්සේට එහෙම නෙවෙයි. සමහර අය කරුණාව තියෙන පලාතටම තියෙනවා. දැන් මහා බ්‍රහ්මයාගේ කරුණාව ටිකක් වැඩිපුර තියෙනවා. ඊළඟට ලෞතර බුදුරජාණන් වහන්සේ කරුණාව එහෙම නෙවෙයි. ඒක අමුතුම දෙයක්. අමුතුම විදිහේ ස්වභාවයක් ඒ කරුණාව කියන්නේ. ඒක නිසා උන්වහන්සේගේ මේ හිතේ පහළන කරුණා චෛතසිකය මහා අමුතුයි. පුදුමයි. ඇයි කියලා හිතන දැන් මේ තමන් වහන්සේට නිന്ദා අපහාස ගර්ජන තර්ජන අරවා මේ ඔක්කොම පොදි බැඳගෙන ඉද්දි උන්වහන්සේට මේ හිතෙනවා මේ අය මේ දුකෙන් නිදහස් කරන්න ඕනේ කියලා. හිතෙන්නේ නැද්ද අමුතුයි කියලා ඒක. තමන්ට බයිනවා, දොස් කියනවා, ඊළඟට නිന്ദා අපහාස කරනවා. එහෙම කරද්දී උන්වහන්සේට හිතෙනවා මේ සත්වයා මේ මිනිස්සයා අහිංසකයි, අසරණයි, සසරින් මුදවන්න ඕනේ. මෙයාට වේදනාවක් ඇති වෙනවා, මෙයාට චිත්ත පීඩා ඇති වෙනවා, මෙයාට ලෙඩ දුක් ඇති වෙනවා. ඒක නිසා මේ ලෙඩ දුක් හැදෙන මේ ඇඟ මෙයාට අයින් කරලා දෙන්න ඕනේ. මෙයාගේ මේ ලෙඩ දුක් හැදෙන්නා වූ ශරීරය මෙයාගෙන් ඉවත් කළා දාන්න ඕනේ. මෙයා විඳවන්නේ මේ වේදනාව නිසා මේ වේදනාව නැති කරලා දෙන්න ඕනේ. මෙයා මේ එක එක දේවල් දැන හඳුනාගන්නේ සංඥාව නිසා. ඒක නිසා මේ සංඥාව අයින් කළා දාන්න ඕනේ, දෙන්න ඕනේ. මේ එක එක දේවල් භයානක දේවල් දැනගන්නේ හිත නිසා. ඒක නිසා මේ හිත අයින් කළා දෙන්න ඕනේ. මෙයා මේ චේතනාව තියෙන නිසා තමයි මේ එක එක දිගට යන දුක් වලටපත් වෙන කර්ම හදන්නේ. මෙයා චේතනාව අක්‍රියා කළා දාලා දෙන්න ඕනේ කියලා උන්වහන්සේට හිතෙනවා. එහෙම නේද හිතෙන්නේ? ඉතින් උන්වහන්සේට හිතෙනවා මේ ටික මං කරලා දෙන්න ඕනේ. මෙයා නැත්තම් එහෙම මේ රූප හදා ඒ රූපේට ඇලී වැඳි මේකෙන් මෙයා දුක් විඳ යනවා. ඉතින් ඒක අමුතු නැද්ද? අමුතු ගතියක් තියෙනවනේ. අනිත් අයට හිතෙන්නේ නැහැ. අනිත් අයට හිතෙන්නේ නැති, අනිත් අයට දැනෙන්නේ නැති, අනිත් අය සලකන්නේ නැති අමුතුම විදිහේ මේ සානුකම්පිත ගතියක්, කරුණා ගතියක් උන්වහන්සේට තියෙනවා. ඒක හරි ප්‍රබලයි. දැන් ඔය
මම දැක්කා වීඩියෝ එකක් ඒක මේ පැටව දාපු බැල්ලියක් මිනිස්සෙක් ගාවට ඇවිල්ලා නිකන් බුරනවා වටේ යනවා මූණ දිහා බලනවා ඊට පස්සේ ඒ මිනිස්සයා යනවා ඒ බැල්ලේ ඉන්න පාර දිගේ යනවා ගියාන් පස්සේ මේ පස් කන්දක් හරි මොකක් හරි පස් ගොඩක් කරා වැටලා ඒක අස්සට ඒ බලු පැටව වැටිලා ඉතින් එයාට ගන්න බෑ ඒක තමයි අර ඇවිල්ලා කියන්නේ ඊට පස්සේ එයා ඒ මිනිස්යාට තේරෙනවා පැටව මේක ඇස්සේ ඉන්නවා. ඉතින් මේ මිනිස්යා මොකද කරන්නේ? පැටව ඉන්න තැන මෙහෙ අර වැලි වලින් කියන්නේ පස් හොරලා අයින් කරනවා. අයින් කරනකොට බැල්ලිත් ඒකට බහැලා එයාත් අතින් හූරනවා. පැටව ගන්න. ඒ මිනිස්යා තමයි මේ ගල් ටික අයින් කරලා දාන්නේ. ඒ මිනිස්යා හූරන තැනටම ගිහලා එයාත් මොකද කරන්නේ? අතෝරයක් නැතුව එයාත් ඉන්ටර්නෙට් එකේ බලන්න. දැන් බලන්න මේ බැලලි කියන මේ සත්වයාගේ හිතේ අර ඒ තමන්ගේ වර්ගයේ ඉන්න පොඩි සතාට කරගන්න කියන්න දෙයක් නැහැ මම මේකට උදව් කරන්න ඕනේ ඒකනේ අර ගිහිලා කිව්වේ එයාගේ භාෂාවෙන් ඒ මිනිස්සෙක් ගෙන්නගෙන ඇවිල්ලා ඒ මිනිස්සයා එහෙම හාරනකොට එයාත් ගිහිලා උදව්වක් කරනවා දැකලා තියෙනවද එයා උදව් කරන මේ බලන්න මෙයාගේ මේ ඕක කුසල චේතනාවක් නෙවෙයිද ඔක කුසල චේතනාව. කාරුණික චේතනාව. ඒ බල්ලගේ සිතේ පහළ වෙන හැඟීම. ඒක අකුසලයක් නෙවෙයි. කොහොම හරි ඊට පස්සේ සතා කොහොම හරි අරගෙන පැටවටේ ගත්තා. ඉතින් බලන්න මේ සතාගේ හිතේ ඇති වෙන අනිත් එක්කෙනා දුකටපත් වුණාට පස්සේ ඒ දුකටපත් වුණාට පස්සේ යා බේරගන්න ඕනේ කියන හැඟීම් මාත්‍රේ ඔන්න ඔකට තමයි කියන්නේ මොකද්ද? කරුණාව කියලා. තව දැනක දැක්කා මේ බල්ලෙක් වාහනයකට හැප්පිලා ඉන්නවා පාරේ වැටලා. අනිත් බල්ලෙක් ගිහිල්ලා එතන එයාව ඇදගෙන එනවා පාර අයිනට. තවත් එක ගියොත් හැප්පෙයි කියලා. තව එක්කෙනෙක් හිටියා එයා ඊට පස්සේ එයාගේ ළඟින් ඔළුව තියාගෙන ඉන්නවා. එයා තනි වෙයි කියලා. ඒ වගේ හැඟීමක් මේ සත්වයන්ගේ අනිත් කෙනෙක් දුකටපත් වුනාම අනිත් කෙනෙකුට විපතක් ඇති වුණාන් පස්සේ විපත ගැන Tamanට සතුටු වෙන්න බෑ. සතුටු වෙන්න බැරුව මෙයා කොහොමද මම මේකෙන් මුදවගන්නේ? කොහොමද මම මෙයාට පිහිට වෙන්නේ කියලා එන අදහසක් තියෙනවා. අන්න ඒ අදහස් මාත්‍රයට කියනවා මොකද්ද? කරුණාව කියලා. දැන් ඕක සත්තුන්ටත් තියෙනවා. මිනිස්යන්ටත් තිබෙනවා. වෙනස් සත්තුන්ටත් තිබෙනවා. දෙවියන්ටත් තියෙනවා බුදුරජාණන් වහන්සේටත් තියෙනවා බුදුරජාණන් වහන්සේ ඕක තමයි පාවිච්චි කරේ ඔය කියනා වූ ධර්ම ස්වභාවය තමයි පාවිච්චි කරේ පාරමී පුරන්න ඕක නැත්තම් පාරමී පුරන්න බෑ ඇයි අහවල් ඒකටද කරුණාව මිනිස්සුන්ට සත්‍යයන් කෙරේ කරුණාව දැනෙන්නේ නැතුව වැඩක් කරන්න බෑනේ දැන් ඔය මේ දරුවෝ ළමයි ලපටි අතහැරලා දාලා යනවනේ රට යනවනේ දෙමව්පියෝ නේද? ඇයි ඒ යන්නේ? ළමයින්ට කණ්ඩ ගොණ්ඩ එහෙම හොයලා දෙන්නනේ. ගෙයක් දොරක්. ඉතින් අමුතු වෙන්නේ. ඉතින් ඒ දෙමව්පියෝ ගිහිල්ලා මේ නන්නාදුන රටක නෑදෑයෙක් අම්මෙක් අප්පෙක් නැති පලාතක රටක ගිහිල්ලා මේ මහන්සි වෙන්නේ දාඩිය පෙරාගෙන රස්නේ මේ මහන්සි වෙන්නේ එක එක්කිනාගේ ගෙවල් හොදන්නේ ඔක්කොම කරන්නේ මොකක් නිසාද? අර ළමයි කිරී තිබෙන කරුණා චේතන හැඟීමක්නේ. ඒක නිසා මේ සමහරවල්ලාට මේක දිහා මේ හිතන්නේ නැති හින්දා මේක හිතලා බලන්න ඇත්තටම මේ මොකද්ද මේ මේකේ තියෙන මේ ආශ්චර්යය මොකද්ද මේක කියලා හිතන්න බලන්න. ඒක හරි අමුතු දෙයක්. හරි අමුතු දෙයක් ඒ කරුණාව කියන දර. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ පාරමී භූමියේදී පාදතලයේ තමයි කරුණාව. බුදුරජාණන් වහන්සේ කරුණාව මුල් කරගෙන තමයි ගුණ පුරන්නේ කරුණාව මුල් කරගෙන තමයි පාරමී පුරන්නේ. කරුණාව නැති එක්කෙනාට ඔක කරන්න
හොඳයි. කරුණාව කරුණාව ප්‍රඥාව තමයි වැඩ කරන්නේ. කරුණාව තමයි පාදකේ වෙන්නේ. ඒක නිසා කියනවා කරුණාව තමයි බුදුරජාණන් වහන්සේගේ පාදතලය. මෛත්‍රිය කරුණාව තමයි පාදතලය, ප්‍රඥාව තමයි සිරස්තලය කියලා. දෙමව්පියන්ටත් තියෙනවනේ කරුණාව. ඒ දෙමව්පියන්ට තියෙන කරුණාව ඇවිල්ලා එක්කෙනෙකුට දෙනෙකුටයි තියෙන්නේ. තමන්ගේ කමින් බැඳී ගිය එක්කිනාට තමයි තියෙන්නේ. අනිත් අයට හිතලා බලන්න මේ ඔය සාමාන්‍යයෙන් අනිත් ඔය ගම්වල ඉන්න ඔය මෞරි කට්ටියට එහෙම නිකන් ගිහිල්ලා බලන්න මේ පොළුව දිහා බලන්න ඕනේ. අද කරුණාව ඇති වෙනවද කියලා බලන්න. ඇති වෙනවද? එහෙම නැහැ. එහෙම ඇති වෙන්නේ නැහැ. දැන් මේ පින්වතුන් ඉන්නවා. ඔය මේ පින්වතුන් හිටියට ඉතින් ඔහෙ වාල්ලා ඉන්නවා. ඉතින් වුණුන කරුණාවක් තියෙනවද? නිකන් බලන්නකෝ දැන් මේ ඔය එක එක්කිනා දිහා මට කරුණාවක් ඇති වෙනවද? එහෙම ඇති නැහැ නේද? සමාන්ත කරුණාවක් තියෙනවා. කරුණාව තියෙන්නේ මෙහෙමයි. කරුණාව කියන එක ඇත්තට මොකද්ද? කරුණාව කියලා කියන්නේ චෛතසික කුසල. හැබැයි පර දුක්ඛේ හදය කම්පතිති කරුණ. අනුංගී දුකේදී කම්පා වෙන ගතිය තමයි කරුණාව කියලා කියන්නේ. මට කරුණාව දෙන්න මට තියෙන ආත්මාර්ථය. කරුණාව කියන එක දක්වන්නේ යෝනේ. කරුණාව කියන එක දක්වන්නේ අනිත් අය. අපිටත් දයාවක් කරුණාවක් තියෙනවා. අපිට මෛත්‍රියක් තියෙනවා. අපිට සැප කැමැත්ත තියෙනවා. අපිට සැප කැමැත්ත තියෙනවා. කරුණාව කියන චෛතසිකයේ අනිත් අයටයි. මහා කරුණාව කියලා කියන්නේ උන්වහන්සේ නොසලකා හරින්නේ එක තැනකවත්. අපායගාමී සත්වයන්ට බේරගන්න පුළුවන් හැම තැනටම ගිහිල්ලා උන්වහන්සේ බේරගන්නවා. අපායේද, පෙරේත ලෝකයේද සමහරට යන්න ට්‍රැක් එක වෙනස් කළා දාන්න. එහෙම අවස්ථාවක් තියෙනවා. සමහර කෙනෙක් උන්වහන්සේගේ දර්ශනය නිසා මොකක් හරියක් වෙලා යම් කිසි විදියකින් අපායගාමී වෙන්න යනනේ ඒ උන්වහන්සේ ඒක වළක්වනවා. ඒ කරුණාව ගැන අම්මා කෙනෙක්ගේ කරුණාව, තාත්තා කෙනෙක්ගේ කරුණාව, තිරිසන් සත්තුන්ගේ කරුණාව. ඉතින් මේ ඔක දිහා බැලුවාන් පස්සේ මේ කරුණාව කියන චෛතසිකයේ කොච්චර ආශ්චර්යමත් දෙයක් කරනවාද කියලා ඒ කෙනාව මෙහෙවනවාද කියලා හිතන්න බලන්න. බෝසත්ත්ව චරිතවලදී එන්නුකා ස්වාමීනාස කරුණාවේ බෝසත්ත්ව දුක් විඳලා අනිත් එක්කෙනා බේරගන්න. එහෙම තියෙනවා. බෝධිසත්වයන් වහන්සේ ජීවිතේ කැප කරලා අනිත් එක්කෙනාව බේරගන්න. ඒක තමයි ඒ කරුණාවේ තියෙන උතුම්කම. හැබැයි නමක් ගමක් උන්වහන්සේ අපේක්ෂා කරන්නේ තව එකක් වෙන කරුණාවේ ස්වરૂපයෙන් කීර්තිය ලබන්නට එනවා. දැන් මම කරුණාව දක්වනවා කෙනෙකුට කවුරු හරි කාගේ හරි අතේ කැමරාවක්වත් තියෙනවනම් මම බල්ලෙකුට උදව් කරනවා. එයා අතපත ගන්නවා. හරි මේ. ඒ ඇවිල්ලා කරුණාව නෙවෙයි. මොකද්ද ඒක? ෆොටෝ එකක් ගස්ස ගැනීමේ තණ්හාව. එහෙම තියෙන්නේ. සමහරලාට මේ බඩු බෙදනවා නේද? මේ කට්ටිය ගිහිල්ලා පාර්සල් බෙදනවනේ ඔය ටීවී එකට දාන්න. ඔය YouTube එකට දාන්න. ඊට පස්සේ ඔය මේ ඔය පාර්සල් බෙදන්නේ. ඕවා කරුණාවමද ඇත්තට? නෑ කරුණාවේ ස්වરૂපය කරුණාවේ ස්වરૂපය ගත්ත කීර්තියට ප්‍රශංසාවයට තිබෙන ලෝභය ඔය තියෙන්නේ. ගොඩක් අය කරනවනේ. ඒ වගේම සමහරලාට ඔය මේ අනාථ නිවාසවල දානි දෙනවා. එහෙම තියෙනවනේ. කරුණාව කියන එක ඔහොම නෙවෙයි. කරුණාව කියන එක ඇවිල්ලා
කැමරාව නැතුව යන්න ඕන. සමහරලාට අපිට පූජා කරපු ඒවත් ආපහු අරගෙන කැමරාවට හරියට ට්‍රක් කරලා එහෙම ගහගත්ත වෙලාවත් තියෙන අනේ ආමතුරුනේ වැඩි හරි ගියේ නෑ පොඩ්ඩක් ඕක දෙන්න කියලා ආපහු අරගෙන ඊට පස්සේ ආයේ එන තියෙනවා එහෙම තියෙනවා. ආයෙතින් ඒ ආයෙත් වශයෙන් කැමරා කාර්යයට කියලා හරියට ඒක ફોකස් වෙන්න දැරලා ඊට පස්සේ දෙනවා. ඕව කරුණාව නෙවෙයි. අපි කෙරේ කරුණාවක් ඇතුව දෙනෙව්ව නෙවෙයි. ඒ මොනවටද? වීඩියෝ කරගන්න. අන්න ඒකයි අපි මේ ටික කියන්නේ නැතම කරුණාව යන කුමක්දයි කියලා තේරුම් ගන්න. දැන් අර බැල්ලක් ගිහිල්ලා අර පැට්ටුන්ට මේ ඒ පැටව වෙන තැන හැරුවේ එයා කැමරාව ඕනේ හින්දාද? කැමරාවට ફોකස් කරගන්න ඕනේ. කවුරු හරි මිනිස්සෙක් ගිහිල්ලා පිටිපස්සෙන් කැමරා කරලා තියෙනවා. නමුත් එයා ඒ කැමරාවට ඉන්න දේ එයා කරේ නෑ. අව්‍යාජ හැඟීම ඒ සතාගේ. ඔයවා දැනගත්තොත් තමයි පුළුවන්කම තියෙන්නේ නියම කරුණාවක් හදාගන්න බුදුරජාණන් වහන්සේගේ තිබෙන ගුණය දැනගන්න. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඔය ඔක්කොම කරුණාවේ ස්වરૂපය, මෛත්‍රියේ ස්වરૂපය, මුදිතාවේ ස්වરૂපය මේ සෑම දෙයක්ම හොඳට පැහැදිලි කරේ අපේ සුභ සිද්ධිය සඳහා. උන්වහන්සේගේ ගමන් මාර්ගයේ අපි යන්න ඕනේ කියලා කියනවා දැනගෙන. ඒක නිසා කරුණාව අමුතු ගතියක් තියෙනවා. කරුණාව වැඩෙන්න අපේ හිත සෞම්‍ය කරනවා, මෘදු කරනවා. සෞම්‍ය මෘදු අර මේ හරීම මුදු මොලොක් කරලා අපේ කුසල ධර්මයන් වඩනවා. කරුණාව පරාර්ථකාමී. අනුත්තයගේ විපතේදී පිට බේර ගන්න විදියක් හොයන. හොඳයි. මේ වෙලාව 3 විතර වුණා. ඒක ගෙවිලා ගියා. හොඳයි එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි. ධර්මාභෝධේ නිර්වාණාභෝධේ වේවා කියලා මෛත්‍රී කරා.